සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2665ක් වූ බිනර මාස අවතුදුස්වක නම් තිතිලත් කුජ දින හෙවත් විවාහාරික වර්ෂ ප්‍රමාණයෙන් 2021ක් වූ ඔක්තෝබර් මාස 5 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7ට ඔබ අප සියලු දෙනාම Zoom තාක්ෂණය ඔස්සේ සහසම්බන්ධ වී සිටින්නේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයෙන් සංවිධානය කරන නිසල චිත්ත භාවනා මාර්ගෝපදේශන වැඩසටහනේ තෙවන වැඩසටහන සමගයි. අදත් මෙම උතුම් වැඩසටහන හා සම්බන්ධ වෙන ආචාර්යයන් වහන්සේ නම කියනට අවසරයි. ත්‍රිපිටක චර්යා විදාන පූජ්‍ය ආචාර්ය වත්තේගම සුභාවි ස්වාමීන්ද්‍රයන් වහන්සේව පාදාභිවන්දනීයව මෙම උතුම් වැඩසටහනට පිළිගනු ලබනවා. එමෙන්ම අද දිනේ මෙම භාවනා මාර්ගෝපදේශන වැඩසටහන හා සම්බන්ධ වන පෙරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමන් ඇතුළු සියලුම ආචාර්ය මහාචාර්යවරුන්ද විශ්වවිද්‍යාලීය අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ද අනිකුත් විශ්වවිද්‍යාල වල ආචාර්ය මහාචාර්යවරුන්ද එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම සත්පුරුෂ ඔබ සියලු දෙනාම මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. එසේනම් සදැහැති ඔබ සියලු දෙනා මාත් සමග එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනාමාන කරමු. ඕකාස වන්දාමි බන්තේ ඕකාස ద్వාරත්ත යේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ සාදු ඕකාස කමාමි බන්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේදීත් බොහෝ දෙනා මෙම නිසල චිත්ත භාවනා වැඩසටහන හා Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් ඊළඟ වැඩසටහන ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හැමදෙනාටම පින්වත් හැමදෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ පින්වත් පිරිස, මේ පින්වත් දරු දැරියන් මේ Zoom තාක්ෂණය ඔස්සේ තමන්ගේ නිවෙස්වල හෝ තමන් රැඳිලා ඉන්න ස්ථානයක ඉඳගෙන මේ වැඩසටහනට සහභාගී වෙනවා. කාරුණික පින්වත්නි, අපි ගිය සති දෙකේමත් මතක් කරා කොයි ආකාරයටද මේ සිත සකසා ගන්න මාර්ගයට පැමිණෙන්නේ කියන කාරණාව. එතකොට අපි මතක් කරා මුල්ම සතියේ ඉඳලා අපි මතක් කරා පළවෙනියටම අපි ආරම්භ කරන්නේ බාහිර පරිසරයෙන්. බාහිර පරිසරයෙන් ආරම්භ කරන අපේ විසුද්ධි කිරීමේ වැඩපිළිවෙල මොකද කරන්නේ? බාහිර පරිසරයෙන් තමන්ගේ අභ්‍යන්තර සිතට යොමු කරගන්න ක්‍රමවේදය තමයි අපි සකස් කරගන්න. එතෙන්දී අපි කිව්වා තමන්ගේ කායික පිරිසුදු භාවය, තමන්ගේ ඉන්න තැන පිරිසුදු භාවය, තමන්ගේ කාමරය, තමන් අස්පස් පාඩම් කරන තැන, ඒ ආදී වශයෙන් තියෙන ස්ථානයන් තමන් කොහොමද පිරිසුදුව තියාගෙන ඉන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම කතා කරා. මෙතනින් පටන් ගන්න මෙන්න මේ සීලය අපි
තව කියවරකට එනවා. අපි බොහොම කෙටියෙන් අද දවසේදී ගැන චුට්ටක් කතා කරනවා. කොහොමද මේ දැන් ඔයගොල්ලෝ භාවනාවක් කරනකොට හිතේ සංසුන්කම සකස් කර ගැනීම සඳහා යම්කිසි භාවනාවක් කරනකොට මොකද වෙන්නේ? ඒ භාවනාවට බාධක ධර්මතාවයන් හඳුනා ගන්නට ඕන. ඒ කියන්නේ මේ භාවනාවක් හිතේ පිරිසුදු භාවයක් සකස් කරනකොට මේ සකස් කරන්න දරන උත්සාහය සමහරවිට අමාරු වෙන්නේ. සමහරවිට ඒ උත්සාහය හරියන්නේ නැති වෙන්න කරුණු කාරණා යෙදෙනවා බොහොමයක්. ඒ අතරේ අපි ගන්නවා මෙන්න මේ සීලය කියන කොටසට අපි ගන්නවා. ඒ තමයි දැන් අපි ඉස්සෙල්ලාම කිව්වා තමන්ගේ කාමරයන් සුද්ධ පවිත්‍ර කරලා තමන් පිරිසුදු භාවයටපත් වෙන්නට ඕනි ඉස්සෙල්ලාම. තමන්ගේ බාහිර ශරීරය සහ තමන් ඉන්න පරිසරය සුද්ධ පවිත්‍ර කරලා. මේක අපි කිව්වා චාරිත්‍ර සීලයක් හැටියට කරන්නේ. නැත්නම් කළ යුතු දෙයක් හැටියට. ඊළඟට පින්වත් දරුදරියනි ඊළඟට තියෙන කාරණාව තමයි අපි සම්ප්‍රදායික වශයෙන් නුත් අපි නිරන්තරයෙන්ම සිද්ධ කරන පන්සිල් සමාදන් වෙනවයි කියලා අපි කියන නමුත් ඒක සමාදන් වීමෙන් පමණක් නතර වෙන්නේ නැති දේවල් පහක් කාරණා පහක් නොකර ඉන්නවා කියන අදිෂ්ඨානය ගන්න. මොනවද මේ කාරණා පහ? මේව හැම දෙනාම වගේ දන්නවා චූටි කාලේ ඉඳන්ම. මේ කිසිම සත්වයක් ඝාතනය කරන්නේ නැති එක, කිසිම සතෙක්ට හානියක් කරන්නේ නැති එක පළවෙනි ශික්ෂාපදේ. නේද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ මේ පරපණ අනුන්ගේ ප්‍රාණය නසන්නේ නැහැ, ඝාතනය කරන්නේ නැහැ කියන එක අපි හොඳට අදිෂ්ඨාන කරගන්නවා. සතෙක්, කිසිම සතෙක්, මිනිසෙක් වේවා, සතෙක් වේවා, පොඩි පළගෙඩියෙක් ඉඳන් කූඹියෙක් දක්වා මෙන්න මේ කිසිම කෙනෙකුට අපි කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ කියන එක අපි හිතා ගන්න. ඉතින් මේකෙදි මෙන්නේ ඔයගොල්ලන්ට කරදර කරන සත්තුත් ඉන්නවා. විශේෂයෙන්ම මදුරුව කියමුකෝ අපි. මදුරුව හරි මකුණු හරි මේගොල්ලෝ අපිට කරදර කරනවා. දැන් ඒතකොට ප්‍රශ්නයක් වෙනවා මේ සත්තු අපිට කරදර කරනවා මේගොල්ලෝ අපි ඝාතනය කරන්න ඕනද නැද්ද කියලා. ඉතින් අපේ ධර්මයට අනුව ගත්තොත් මෙහෙම සතෙක්වත් ඝාතනය කිරීම තමන්ගේ සංසුන් මනසට ලොකු බාධාවක්. සීලයන්ගේ ප්‍රතිඵලයක් තමයි ධර්මයට අනුව ගත්තොත් එහෙම සුගතිගාමී වෙනවා කියන එක නේද? සීලේ නොයෙකුත් විපාක තියෙනවා. නමුත් මෙලෝ වශයෙන් ඉස්සෙල්ලාම හම්බෙන දෙයක් තමයි විපාකයක් තමයි මේ පංච දුෂ්චරිතයේ යෙදෙන එක. එහෙම නැත්නම් මේ සත්ව ඝාතනයේ යෙදෙන එක, හොරකමේ යෙදෙන එක, කාමයේ වර්ධව හැසිරෙන එක, බොරු කියන එක, මද්ද්‍රව්‍ය මත්වතුර පාවිච්චි කරන එක මේ ඊළඟ භවවල වලට නෙවෙයි මේ වෙලාවේ තමන්ගේ හිතේ සංසුන් භාවය නැති වෙන කරුණු පහක් තමයි මේ පහෙන් එකක් හරි කරන එක. ඔන්න ඕක තමයි ප්‍රධාන කාරණාව වෙන්නේ. විශේෂයෙන්ම හිත හදාගන්න වැඩපිළිවෙලේ ඉන්න කට්ටියගේ තියෙන්න ඕනේ මෙන්න මේක. මොකද්ද? කිසිම සත්වයක් ඝාතනය කරන්නේ නැහැ. මිසලකෝගේ මදුරුවෙක් මරන්න පුළුවන් වගේ. නමුත් පින්වත්නි ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ඔයගොල්ලන්ට කල්පනා කරගන්න පුළුවන් වෙනවා මේ එක මදුරුවෙක් මරපුවාම සාමාන්‍ය අත්දැකීම තමයි එක මදුරුවෙක් මරපුවාම මොකද වෙන්නේ? තව මදුරුව එන්න පටන් ගන්නවා එතනට. ඒ නිතර මදුරුව මරණ කෙනාට මොකද වෙන්නේ? එයා ගාවට නිතර මදුරුව එනවා. කාරණා කීපයක් නිසා. එකක් තමයි මේ මදුරුවෙක් ඝාතනය කරපුවා මේ මදුරුවාගේ තියෙන ලේ තමන්ගේ ඇඟේ ශරීරයේ පැවරෙනවානේ. එතකොට මේ ඉසත් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? සිතේ තමන්ගේ ඒ මදුරුවෙක් ඝාතනය කරනකොට මේ මෛත්‍රිය නෙවෙයි ඝාතනය කරන්නේ, තරහෙන් ඝාතනය කරන්නේ. මේ වෙලාවේදී ශරීර උෂ්ණත්වය පවා බොහෝම චුට්ට වෙනස් වෙනවානේ. මෙන්න මේ ශරීර උෂ්ණත්වය වෙනස් වෙනවත් එක්කම මදුරුවන්ට ඔයගොල්ලෝ හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් මොකද වෙන්නේ? මදුරුව කනවා වැටි. ඉතින් මදුරුව ඝාතනය කරන්නේ නැති කට්ටිය මදුරුවම Tamanට හපන්න දෙන්නෙත් නැහැ. අතින් ඒගොල්ලෝ එලවලා දානවා. පහර ගහන්නේ නැහැ. අන්න මේ මදුරුව මරන්නේ නැති කට්ටිය ගාවට මදුරුව එන එකේ ලොකු අඩුවක් තියෙනවා. මදුරුව එන්නේ නැහැ කියලා 100%ක් අපිට කියන්න බෑ. ගැඹුරු මෛත්‍රියක් තියෙනවා නම් ඒ සත්වයෙන් උනත් හානියක් වෙන්නේ නැහැ.
නමුත් මේ මදුරුව ඝාතනය කරන්නේ නැති කට්ටිය ගාවට මදුරුව එන එක නම් බොහෝමත්ම අඩු වෙනවා. ඒක නිසා පින්වත්නි මෙතන ඉඳලා මේ පන්සිල් රැකින කට්ටිය සමාදන් වීම විතරක් නෙවෙයි ආරක්ෂා කරන කට්ටියට මෙලෝ වශයෙන්ම මේ ඉන්න තැන්වලම විශාල යහපතක් සැලසෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ හිතේ සංසුන් භාවය ඇති කරගන්නට මෙන්න මේ එපයි කියලා කියන වැඩ ටික නොකර ඉන්න තරමට තමයි ඒ හිතේ සංසුන් භාවය ඕගොල්ලන්ටත් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි වෙනමම දවසක් පාවිච්චි කරමු. දවසක මේ සීලය ගැන චුට්ටක් කතා කරන්න විස්තර වශයෙන් කොහොමද ඒව වෙන්නේ කියන එක. අපි දැනට අපි මතක තියාගමු. අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙන මේ පංච සීලය කියන එක. මේ පංච දුෂ්චරිතයන්ගෙන් මේ වැරදි දේවල් පහෙන් ඈත් වීම බොහෝමත්ම වැදගත් කියන එක දැනගන්න සහ ඒ පහෙන් ඈත් වෙලා ඉන්න කියන එක අපි මතක් කරනවා. එතකොට බාහිර පිරිසුදු භාවයත් අභ්‍යන්තර පිරිසුදු භාවයත් කියන මේ දෙකම සැලසෙන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරන ගොඩ කට්ටියකට භාවනාව ටිකක් ගැටලුවක් වෙනවා. මෙන්න මේ පංච දුෂ්චරිතය කියන එකේ නිරත වෙලා හිටියොත් ඒගොල්ලන්ට නම් භාවනාව ටිකක් අපහසු වෙනවා. ඒක හැමම තමයි. ඉතින් ඒක නිසා අපි මේ කාරණාවත් මතක් කරගෙන දුවේ පුතේ ඉන්නත්නි අද දවසේදී අපි භාවනාවට අපි යොමු වෙමු. හොඳයි අපි සති දෙකක කාලයක් අපි කිව්වා භාවනාව ආරම්භ කරන්න ඉස්සර වෙලා අපි සිද්ධ කරන දෙයක් තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව බොහෝම සිහියෙන් අපි මතක් කරගන්නවා කියන එක. අපි සිහියෙන් යුක්තව ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි සිහි කරනවා කියන එක. මම හිතනවා මම කල්පනා කරනවා මම කල්පනා කරන්න කැමති මේ පින්නතුන් එව්ව කරාය කියලා. ඉතින් කරපු කෙනෙක් ඉන්නවා නම් බොහොම හොඳයි. නොකරපු කෙනෙක් ඉන්නවා නම් කරන්න පටන් ගන්න. කරන කට්ටියට ඒක ප්‍රතිඵල තියෙයි. නොකරන කට්ටියට ලැබෙන්න තියෙන වාසියක් නැති වෙන එකක් තමයි වෙන්නේ. කරේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් අපිට කියන්න බෑ. හැබැයි ලැබෙන්න තියෙන ලොකු වාසියක් ලැබෙන්න තමන්ගේ හිත සංසුන් කරගෙන යහපතක් කරගන්නට තියෙන අවස්ථාව නම් මේ පින්නතුන්ට නැති වෙනවා. හොඳයි අපි එතනින් ආරම්භ කරලා අපි පළවෙනි සතියේදී කියලා දුන්න මෙන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව සිහිය නගා ගන්න එක. අපි දෙවෙනි වැඩසටහනේදී කියලා දුන්නා මේ ගැඹුරු හුස්මවල් පුරුදු කරන විදිහ. අපි කියවකට deep breathing කියන එක තමයි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ. ගැඹුරු හුස්මවල් කිහිපයක් අපි පුරුදු කරලා හිතේ තියෙන යම්කිසි තද ගතියක් තියෙනවා නම් බර ගතියක් තියෙනවා නම් මේ ගැඹුරු හුස්ම කියන මේ කාරණාවේදී ඒ දේ දුර වෙලා යනවා. අද දවසේදී අපි මේ තවදුරටත් මේ හුස්ම පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කරලා අපි කෙමෙන් හුස්මත් එක්ක අපේ සිහිය පවත්වා ගැනීම කියන හිත සංසුන් කරන අභ්‍යාසයට යොමු වෙන්නට ඕන. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම පින්වත් දරුදරියනි පින්වත්නි අපි යොමු වෙමු අපගේ පළවෙනියටම සිද්ධ කරන මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව තියෙන සිහිය උපදවා ගන්න එක. මේ වෙනකොටත් අපි මාසයක කාලයක් පුරුදු කරලායි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ පුරුදු කරයි කියලා. ඒක නිසා විස්තර වශයෙන් දීර්ඝ වේලාවක් අපි ඒ සඳහා යොමු කරන්නේ නැහැ. අපි බොහෝමත්ම කෙටියෙන් ඒ සඳහා හිත යොමු කරලා ඉන් අනතුරුව ගැඹුරු හුස්ම අපි විනාඩි කිහිපයක් සිද්ධ කරලා අපි යමු අද දවසේදී සිද්ධ කරන වැඩසටහනට. හොඳයි පින්වත් දරුදරියනි පින්වත්නි හැමදෙනාම තමන්ගේ ඉඳගෙන ඉන්න ඉරියව්වට පැමිණෙන්න තමන් පහසු විදිහකට ඉඳ ගන්න. බිම ඉඳගෙන ඉන්නවා නම් ඒ විදිහ, පුටුවක ඉඳගෙන ඉන්නවා නම් ඒ විදිහ තමන් බොහොම පහසුවෙන් ඉඳ ගන්න. අපහසුයෙන් යුක්තව ඉඳ ගන්න එපා. තමන්ගේ පිට හේතු නොකරන තරමට බිත්තියකට වේවා පුටුවකට වේවා හේතු කරන්නේ නැති තරමට හොඳයි. හොඳ හේතු කරන් ඉන්න තරමට ඒකේ සිහිය පිහිටුවා ගැනීමේ පොඩි අපහසුතාවයක් තියෙනවා. හොඳයි එහෙනම් මේ විදියට හොඳට ඉඳගෙන තමන්ගේ ඇස් දෙක පියාගෙන අපි මේ වෙලාවේදී ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව සිහියට නගා ගන්නටයි අපි මේ සැරසෙන්නේ. පින්වත් දරුවනි අපි ඉස්සෙල්ලාම ආරම්භ කරමු. දැන් ඇස් දෙක පියාගෙන ඉන්න නිසා අපේ ඇස් වලින් මොකවත් පේන්නේ නැහැ. නමුත් අපේ කනට ඇහෙන නොයෙකුත් ශබ්ද. දැන් මේ පින්වත් දරුවන්ට මගේ කටහඬ හොඳටම ඇහෙනවා ඇති.
මේ කටහඬ ඇහෙන අතරේ තව බලන්න වෙන බාහිර ලෝකයේ මොන මොනවා හරි ශබ්ද තිබේද? සමහර හැයියෙක් කෑ ගහනවා වෙන්න පුළුවන්. වෙන මොන හරි සතෙක් කෑ ගහන එකක් වෙන්න පුළුවන්. තමන් විදුලි පංකාවක් ෆෑන් එකක් දාගෙන ඉන්නවා නම් ඒකේ ශබ්දයක් වෙන්න පුළුවන්. මොන හෝ ශබ්දයක් තමන්ගේ බාහිර පරිසරයේ ඇහෙනවා ඇති අනිවාර්යයෙන්ම. පින්වත්නි ඉස්සෙල්ලාම මේ බාහිර පරිසරයෙන් ඇහෙන ශබ්දය මොකක්ද කියලා. මේ කනට ඇහෙන ශබ්ද මොනවද කියලා බොහෝම කෙටි වෙලාවක් පොඩ්ඩක් බලන්න මොන මොන ශබ්දද ඇහෙන්නේ කියලා. පින්වත්නි නොයෙකුත් ශබ්ද ඇහෙනවා ඇති. රැහැයියොන්ගේ හඬවල්, වෙන සතුන්ගේ හඬවල්, විදුලි පංකාවේ හඬ. මේ විදිහේ බාහිර ශබ්දයන් ඇහෙන අතරතුරේදී පින්වත් දරුවනි දැන් මම මේ කියන වෙලාවේදී මම මේ කියන දේට හොඳට තමන්ගේ සිහිය යොමු කරන්න. බොහෝම හොඳට මම මේ කියන එකට හිත යොමු කරන්න. බාහිර ශබ්ද ඕන එකක් ඇහිච්ච දෙන් ඒ බාහිර ශබ්දයන් අපිට දැන් වැඩක් නැහැ. මම මේ කියන එක බොහෝම හොඳට ශ්‍රවණය කරන්න. එතකොට මේ වෙලාවේදී මං කියන එක විතරක් අහගන්න. අනිත් ලෝකයේ අනිත් බාහිර ලෝකයේ තියෙන ශබ්ද පිළිබඳව හිත යොමු කරන්නේ නැතුව මම මේ කියන එකට හිත යොමු කරන්න. පින්වත් දරුවනි, කාරුණික පින්වත්නි, මේ වෙලාවේදී මේ පින්වත් පිරිස මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නේ. බොහෝම හොඳින් සිහි කරන්න තමන්ගේ හිස කොයි ආකාරයටද පවතින්නේ. ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි කොයි ආකාරයටද තමන්ගේ හිස පවතින්නේ. මේ හිස පැත්තකට ඇලවෙලාද, කෙලින්ද, ඉස්සරහට ආත් වෙලාද, පිටිපස්සට ගිහිල්ලාද, වම් පැත්තට ඇලවෙලාද, දකුණු පැත්තට ඇලවෙලාද. බොහෝම හොඳට සිහියෙන් බලන්න තමන්ගේ හිස ප්‍රදේශය කොයි විදිහටද තියෙන්නේ. බෙල්ලෙන් උඩ හිස ප්‍රදේශය කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා හොඳට තමන්ගේ මනසෙන් නිරීක්ෂණය කරන්න. ඊළඟට පින්වත්නි මේ හිසෙන් පල්ලෙහා උර හිසෙන් ඉහළ තියෙන මේ බෙල්ල ප්‍රදේශය. මේ බෙල්ල කෙලින් වෙලාද, මේ බෙල්ල ඇද වෙලාද, ඉස්සරහට නැමිලාද, පිටිපස්සට නැමිලාද කියලා පොඩ්ඩක් සිහියෙන් මතක් කරගන්න. කොහොම සිහියෙන් බලන්න තමන්ගේ බෙල්ල ප්‍රදේශය කොයි ආකාරයකද තියෙන්නේ කියලා. ඊළඟට පින්වත්නි තමන්ගේ බෙල්ලේ ඉඳලා දකුණු උරහිස ප්‍රදේශය අපි බොහෝම හොඳ සිහියෙන් බලමු. බෙල්ලෙන් පල්ලෙහාට, බෙල්ලෙන් එහා පැත්තට දකුණු උරහිස් ප්‍රදේශය අපි බොහෝම සිහියට නගාගමු. මේ දකුණු උරහිස ගිහිල්ලා මේ උරහිසේ ගාවින් උරහිසේ කෙළවරින් පල්ලෙහාට නැමිලා ඇති බොහෝ දෙනෙක්ගේ. අන්න එතනින් තමයි තමන්ගේ සම්පූර්ණ දකුණු අත පටන් ගන්න. මේ උරහිසෙන් නැමිලා තියෙන දකුණු අත දිගේ අපි පල්ලෙහාට ගියොත් අපිට වැලමිට දක්වාම තමන්ගේ සිහිය පවත්වා ගන්නට පුළුවන්. දැන් උරහිසත් වැලමිටත් අතර ප්‍රදේශයේ බොහොම හොඳට සිහියෙන් බලන්න. ඊළඟට පින්නත්නි වැලමිට ගාවින් බොහෝ වෙලාවට තමන්ගේ අත නැමිලා ඇති. අංශ 90ක් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි ගාණක් වෙන්න පුළුවන්. අත නැමිලා ඇති බොහෝ වෙලාවට. තමන් හිටගෙන නම් ඉන්නේ සමහර වෙලාවට අත කෙලින් ඇති. නමුත් ඉඳගෙන නම් ඉන්නේ බොහෝ වෙලාවට අත නැමෙනවා. අන්න බලන්න වැලමිට ගාවින් නැමිලා තියෙන ආකාරය. ඒ වැලමිට ගාවින් අත නැමිලා තමන්ගේ මැණික් කටුව දක්වාම අත තිබෙන ආකාරය බලන්න. බොහොම හොඳ සිහිය. ඊළඟට පින්වත්නි මැණික් කටුවේ පටන් තමන්ගේ අල්ල මං ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලදී අල්ල උඩ පැත්තටද තියෙන්නේ එහෙම නැත්නම් අල්ල යට පැත්තටද තියෙන්නේ කියලා බොහොම හොඳට සිහියෙන් මෙනෙහි කරන්න. බොහොම හොඳට බලන්න.
ඒත් එක්කම බලා ගන්න පුළුවන් තමන්ගේ දකුණු අතේ තියෙන ඇඟිලි ටික කොයි ආකාරයටද තියෙන්නේ කියලා තමන්ට බලා ගන්නට පුළුවන් වෙනවා. මේ වගේ පින්වත්නි උරහිසේ පටන් වැලමිට දක්වා වැලමිටේ පටන් මණික් කටුව දක්වා මණික් කටුවේ සිට තමන්ගේ ඇඟිලි කෙළවර දක්වාම දකුණු අත තියෙන ආකාරය හොඳින් අපිට බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වත්නි වම් අතේ වම් උරහිස අපි බොහෝම හොඳට මෙනෙහි කරමු. වම් උරහිස තියෙන ආකාරය. ඔන්න වම් උරහිසෙන් තමන්ගේ අත නැමිලා තියෙන ආකාරය. ඉතින් පල්ලෙහාට තමන්ගේ අත දිගේ සිහිය පවත්වාගෙන යනකොට තමන්ට තේරෙනවා වැලමිට ගාවින් අත නැමිලායි තියෙන්නේ කියලා. වැලමිට ගාවින් අත නැමිලා එතනින් තව දුරටත් ඉදිරියට යනකොට මණික් කටුව දක්වා ප්‍රදේශය අපිට සිහි කරන්න පුළුවන්. මණික් කටුව දක්වා තියෙන ප්‍රදේශයේ මොකද වෙන්නේ? එතනින් ඉස්සරහට තමන්ගේ අල්ල වම් අල්ල උඩු අතට හෝ යටි අතට තියෙන්න පුළුවන්. තමන් සිහි කරන්න කොයි අතටද තමන්ගේ අත තියෙන්නේ කියලා. තමන්ගේ අල්ල තියෙන්නේ කොහොමද? උඩු පැත්තටද යටි පැත්තටද? ඒත් එක්කම තමන්ගේ වම් අතේ ඇඟිලි ටිකත් කොයි ආකාරයකටද පවතින්නේ කියන එක හොඳට සිහියට නගා ගන්න. මේ ආකාරයට පින්වත්නි තමන්ගේ වම් අත උරහිසේ පටන් වැලමිට දක්වා වැලමිටේ සිට මණික් කටුව දක්වා මණික් කටුවේ සිට තමන්ගේ අතේ ඇඟිලි දක්වාම කොටස බොහෝම හොඳට මෙනෙහි කරන්න. ඊළඟට පින්වත්නි තමන්ගේ බෙල්ලේ සිට තමන්ගේ කොඳු නාරටියේ යටම කොටස දක්වා තුනටිය දක්වාම තියෙන කොටස බොහෝම හොඳට සිහි කරන්න. බෙල්ලෙන් පල්ලෙහායින් තමන්ගේ පිට මේ පිට කටුව දිගේම තමන්ගේ සිහිය හොඳට පවත්වා ගත්තොත් පේනවා තමන්ගේ කොන්ද ඉදිරියට නැමිලාද සුපසටද තියෙන්නේ. වම් පැත්තට බර වෙලාද දකුණු පැත්තට බර වෙලාද කොයි ආකාරයකටද පවතින්නේ කියලා තමන්ට බොහෝම හොඳින් නිරීක්ෂණය කරගන්න පුළුවන් වෙනවා. සම්පූර්ණ පිට තුනටිය දක්වාම ප්‍රදේශයේ බොහෝම හොඳට සිහියට නගා ගන්න. ඊළඟට පින්වත් දරුවනි තමන්ගේ දකුණු ප්‍රදේශයේ බලන්න පුළුවන්. මේ ඉන ප්‍රදේශය තුලින් පේනවා මේ තුනටිය ප්‍රදේශයෙන් ඉදිරිපසින් තමන්ගේ දකුණු කකුල තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න කෙනෙකුට තමන්ගේ දකුණු කකුල නැමිලා කියලා තේරෙනවා. අන්න ඉන ප්‍රදේශයේ සිට තමන්ගේ දකුණු කකුල නැමිලා ඒ දකුණු කකුලේ නැම්ම තියෙනවා. එතනින් පටන් ගත්තාම දන හිස දක්වාම තමන්ගේ දකුණු පාදය ගැන තමන්ට සිහි කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මෙන්න මේ දකුණු පාදයේ දන හිස ගාව බොහෝ වෙලාවට තමන්ගේ පාදය නැමිලා තියෙන්නට පුළුවන්. දන හිස ගාව නැමිලා බොහෝම හොඳට මෙනෙහි කරන්න ඒක නැමිලා තියෙන බව දැනගන්න. දන හිසේ පටන් වලලු කර දක්වා ප්‍රදේශය තමන්ට හොඳට සිහි කරගන්නට පුළුවන්. ඊළඟට වලලු කර ගාවින් තමන්ට තේරෙනවා තමන්ගේ පාදය තවදුරටත් නැමීමක් තියෙන බව. මගේ දකුණු පාදයේ එතනින් නැමිලා තමන්ගේ පායඟිලි දක්වාම තියෙන ආකාරය තමන්ට මෙනෙහි කරගන්න පුළුවන්. මේ ආකාරයට තමන්ගේ සම්පූර්ණ දකුණු පාදය මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලදී තියෙන්නේ කොයි ආකාරයකටද කියලා බලා ගන්න පුළුවන්. මේක බිම ඉඳගෙන ඉන්න කට්ටියගේ වෙන ආකාරයකට තියෙන්නේ. පුටුවක පාද පල්ලෙහාට දාගෙන ඉන්න කට්ටියගේ වෙන ආකාරයකට තියෙන්නේ. නමුත් ඒ කෙසේ වෙතත් Tamanට පුළුවන් සම්පූර්ණ දකුණු පාදයේ කොයි ආකාරයකටද තියෙන්නේ කියලා. මේ ආකාරයටම පින්වත්නි තමන්ගේ වම් පාදයට බලා ගන්නට පුළුවන්. බොහෝම හොඳ සිහියෙන් තමන්ගේ වම් පාදය ඉනගාවින් නැමිලා තියෙන්නේ. ඒ නැමිලා තමන්ගේ දන හිස දක්වාම
තමන්ගේ දකුණු පාදය හොඳට මෙනෙහි කරන්න පුළුවන්. සිහියෙන් නගා ගන්න පුළුවන්. දන හිස ගාවින් නැමිලා තියෙන බව තමන්ට නිරීක්ෂණය කරගන්නට පුළුවන්. ඒ දන හිස ගාවින් නැමිලා තමන්ගේ පාදය වලලු කර දක්වාම කොටස මෙනෙහි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතනින් පස්සේ වලලු කර ගාවිනොත් තමන්ගේ වම් පාදය නැමිලා තියෙන බව බලා ගන්නට පුළුවන්. සම්පූර්ණයෙන්ම තමන්ගේ පාංගිලි දක්වාම තිබෙන ආකාරය හොඳට මෙනෙහි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට පින්වත්නි තමන්ගේ සම්පූර්ණ වම් පාදය තමන්ට නිරීක්ෂණය කරගන්නට පුළුවන්. දැන් පින්වත්නි තමන්ට තේරෙනවා මේ ඉන කොටසට නැවත වතාවක් සිහිය යොමු කරගත්තොත් මේ ඉන කොටස තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලදී මොකද වෙන්නේ? තමන්ගේ ශරීරයේ පසුපස කොටස තමන් ඉඳගෙන ඉන්න ආසනයට බර වෙලයි තියෙන්නේ. ඒකට තමන්ගේ පසුපස ප්‍රදේශය මේ හොඳට ආසනයක ස්පර්ශ වෙලා තියෙන බවත් තමන්ට හොඳට නිරීක්ෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්වත්නි මේ විදිහට තමන්ගේ හිසේ පටන් බෙල්ල උරහිස් අත් පිට සහ ඉන තමන්ගේ පාදයන් තියෙන ආකාරය හොඳට මෙනෙහි කරගනිමින් මේ තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන එක හොඳට මෙනෙහි කරගන්නට පුළුවන්. අපි මේ ඉඳගෙනයි ඉන්නේ. වෙන ඉරියව්වක් නෙවෙයි. මම ඉඳගෙන ඉන්න බව මට බොහෝම හොඳට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. පින්වත්නි අපි අපේ සිහිය නැවත වතාවක් හිස දෙසට යොමු කරමු. තමන්ගේ හිස් මුදුන දක්වාම අපේ සිහිය නැවත වතාවක් යොමු කරමු. තමන්ගේ ශරීරයේ තමන්ගේ හිස මුදුන බොහොම හොඳට නැවත වතාවක් සිහියෙන් මෙනෙහි කරන්න. මේ හිස් මුදුනේ කියන එක දැනගන්න. ඊළඟට පින්වත්නි තමන්ගේ නළල ප්‍රදේශය බොහෝම හොඳට සිහියෙන් මෙනෙහි කරන්න. මේ තියෙන්නේ මෙන්න මේ කොටස නළලය කියන එක දැනගන්න. මේ නළල කියන කොටසට තමන්ගේ සිහිය යොමු කරගන්න. දැන් පින්වත්නි මේ නළලට පල්ලෙහායින් තිබෙන නාසය කොටසට හොඳට සිහිය යොමු කරන්න. මේ නාසය කොටස. මේ නාසයට හිත යොමු කරපුවාම අපිට තේරෙනවා මේ නාසයේ හුස්ම ගැනීම සඳහා නාස් කුහර දෙකක් තියෙනවා. මේ නාස් කුහර දෙකෙන් තමයි පින්වතුනි හුස්ම ඇතුළට එන්නේ හුස්ම පිට වෙන්නේ. දැන් පින්වත්නි අපි මේ වෙලාවේදී අපේ ගැඹුරු හුස්ම අභ්‍යාසය අපි සිද්ධ කරමු. හැමදෙනාම බොහෝම හොඳ හුස්මක් ගන්න. තප්පර කිහිපයක් තියාගන්න. නැවත වතාවක් මේ හුස්ම හොඳට පිට කරන්න. නැවතත් පින්වත්නි බොහෝම හොඳ ගැඹුරු හුස්මක් ගන්න. මේ හුස්ම චුට්ට වෙලාවක් තියාගන්න. බොහෝම කෙටි වෙලාවක්. ඊට පස්සේ හුස්ම පිට කරන්න. මේ විදිහට පින්වත්නි අපි මේ වෙලාවේදී ප්‍රායෝගිකව මේක අපි විනාඩි කිහිපයක් අපි පුරුදු පුහුණු කරමු මේ ගැඹුරු හුස්ම අභ්‍යාසය. හොඳට නාමංගේ නාසයෙන් හුස්ම ගන්න. ටික වෙලාවක් පවත්වා ගන්න. ඉන්පසු හුස්ම පහළට හෙලන්න. මේ ක්‍රමය දිගින් දිගටම මම නැවත වතාවක් කතා කරන කල් දිගටම මේක කරගෙන යන්න. ඉන්නත් මේ වෙලාවේ බොහෝම හොඳ සිහියෙන් හුස්ම ගන්න. බොහෝම හොඳ සිහියෙන් ඒ හුස්ම තියාගන්න. බොහෝම හොඳ සිහියෙන් මේ හුස්ම පිට කරන්න.
දිගින් දිගටම තමන්ගේ හුස්ම පිළිබඳවම සිහියෙන් ඉන්න. බොහොම හොඳ සිහියෙන් හුස්ම ඇතුළට ගන්න. තමන්ගේ හුස්ම තමන්ගේ පෙනහළු තුල රඳවාගෙන ඉන්න බව හොඳටම තේරුම් ගන්න. බොහොම හොඳ සිහියෙන් ඒ හුස්ම පිට කරන්න. සිහිය වෙන අතකට යන්න නොදී බොහෝම හොඳ සිහියෙන් හුස්ම ගන්න. බොහෝම හොඳ සිහියෙන් පවත්වා ගන්න. බොහෝම හොඳ සිහියෙන් මේ හුස්ම පිට කරන්න. හොඳයි කාරුණික පින්වත්නි, අපි මේ වෙලාවේදී හැමදෙනාම මේ අභ්‍යාසය අපි සම්පූර්ණ කරමු. හැමදෙනාම හොඳට ඇස් දෙක අරින්න. ඇස් දෙක අරලා අපි මේ වෙලාවේදී මේ වැඩසටහනත් එක්ක අපි නැවත වතාවක් සහසම්බන්ධ වෙමු. හොඳයි. අපි හිතනවා, අපි කල්පනා කරනවා, අපි හොඳටම හිතනවා පිරිස මේ අභ්‍යාසය තුළ නිරත වෙන්නට ඇති කියලා. ඉතින් මේ අභ්‍යාසය කරනකොට ඔයගොල්ලන් මොන හරි ගැටලුවක්, ප්‍රශ්නයක් වගේ එකක් එන්න පුළුවන්. ඒ පිළිබඳව අපි මේ වැඩසටහන අවසානයේදී අපි තව සාකච්ඡා කරලා වැඩසටහන ඉවර කරලා අපි ඔයගොල්ලන්ට විනාඩි 20ක විතර කාලයක් දෙනවා කැමති කෙනෙකුට ප්‍රශ්න අහන්න. ඒ වෙලාවේදී ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, අපි දැන් තව චුට්ටක් අපි කතා බහ කරමු මේ හුස්මත් ජීවිතයත් ඒක නැත්තම් භාවනාවත් අතර මේ සම්බන්ධයක් තිබෙනවද කියලා. පින්වත් දරුදැරියනි, බලන්න මව් කුසක කවුරු හරි දරුවෙක් පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා එයා මාස 9ක් විතර කාලයක් මව් කුසක ඉන්නවා. මේ මව් කුසක ඉඳලා මෙයා බිහි වෙච්ච ගමම්ම, මෙයා තමන්ගේ මව් කුසෙන් එළියට ආපු ගමම්ම පළවෙනියටම කරන එකක් තමයි මේ හුස්ම ගන්න එක. මේ ගන්න හුස්ම, මේ පළවෙනියටම ඉපදිලා ගන්න හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මොකද වෙන්නේ? මේ කෙනාගේ මරණය දක්වාම මේක තියෙනවා. එක වෙලාවක්වත් මේ හුස්ම නැතුව ඉන්න විදිහක් නැහැ. කොයිම වෙලාවකවත් හුස්ම නතර වුණොත්, හුස්ම ගන්න ක්‍රියාවලිය නතර වුණොත්, ඇතුළට ගන්න හුස්ම පිටට දාලා නැවත හුස්ම ගන්න බැරි වුණොත්, ඒ කියන්නේ යාගේ ජීවිතය, ඒ කියන්නේ නැවත වතාවක් ගන්න බැරි මට්ටමටම ආවොත්, ඒ කියන්නේ යාගේ ජීවිතය එතනින් ඉවරයි කියන එකයි. එන්න මැරෙනවා කියන එක. බලන්න පින්වත් දරුදරියනි, ඔයගොල්ලොත් අපිත් වැඩිහිටි, මෙතන ඉන්න බොහෝ වැඩිහිටියොත් ඇති, තමන්ගේ ජීවිතයේ කාලය පුරාම අවුරුදු 40ක් වෙන්න පුළුවන්, 50ක් වෙන්න පුළුවන්, 60ක් වෙන්න පුළුවන්, 65ක් වෙන්න පුළුවන්. කොයි කාලේ වුණත් මොකද කරේ? මේ හුස්මෙන් තොරව ජීවත් වුණේ නැහැ. පින්වතුනි බලන්න, මේකේ පුදුම වැඩේ කියන්නේ දැන් ආහාර නැතුව කට්ටියට ජීවත් වෙන්න පුළුවන් දවස් කිහිපයක්. සමහරවිට දවස් 5-6ක් වුණත් ආහාර නැතුව නොමැරී ඉන්න පුළුවන්. වතුර විතරක් බීලා. කිසිම ආහාරයක් නැහැ. දවස් 5-6ක් ඉන්න පුළුවන් වෙයි. වතුර නැතුව, ජලය පාවිච්චි කරන්නේත් නැතුව සමහරවිට දවස් 2ක් විතර වගේ
ඉන්නට පුළුවන්කම තියෙයි. හැබැයි බලන්න පින්නතුනේ හුස්ම නැතුව දවසක් ඉන්න බෑනේ. දවස් භාගයක් ඉන්නත් බෑ. පැය 6ක් ඉන්නත් බෑ, 3ක් ඉන්නත් බෑ, 2ක් ඉන්නත් බෑ. නේද? හුස්ම නැතුව විනාඩි කිහිපයක් ඉන්න පුළුවන්. මේ විනාඩි කිහිපයක් හුස්ම නතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? මැරෙනවා. ජීවිතක්ෂයටපත් වෙනවා. බලන්න මේ හුස්මේ තියෙන වටිනාකම. පුදුමාකාර වටිනාකමක්. මේක අපිට නිකන් හම්බෙන හින්දා අපිට ඒකේ අගයක් ඇත්තෙම නැහැ. නමුත් මේ දවස්වල කොවිඩ් එකත් එක්ක ඔයගොල්ලෝ දන්නවා මේ නහයෙන් සහ කටෙන් මේ කොවිඩ් විස බීජය එහෙම නැත්නම් කොවිඩ් වෛරස් එක ඇතුල් වෙනවා කියලා. දැන් අපි මොකද කරන්නේ? මේ නාහේ කටයි වහගෙන ඉන්නවා. මේ දේවල් ඇතුළට එන්නේ දෙන්නේ නැති. බලන්න පින්නදී නැවත වතාවක් කියුවා. නාසයෙන් තම හෝ කටෙන් මුඛයෙන් තමයි ඇතුළට එන්නේ. ඒකල ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තමයි හානිය සිද්ධ කරන්නේ. උන් බලන්නකො. එතකොට මේ හුස්ම කියන එක මේ හරි වැදගත් දෙයක්. මේක ජීවිත කාලය පුරාවටම තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ කයෙන් මේ හුස්ම කියලා කියන්නේ ස්වයං සිද්ධ කාරණාවක්. කයෙන් සිද්ධ වෙන කාරණාවක්. ඒක අතකින් හොඳ වෙලාවට මොකද අපි හිතලා හුස්ම ගන්න ගියා නම් හිතලා හුස්ම පිට කරන්න ගියා නම් අපිට කොච්චර ජීවත් වෙයිද වෙන්න වෙයිද දන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් වැඩ අධික වෙලාවට කියන එකක් තමයි කියන්නේ. මොකද්ද? හුස්ම ගන්න වෙලාවක් නැහැ කියලා. කියන්නේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියන එච්චරකට වැඩ කියනවා. ඉතින් අතරම හුස්ම ගන්නවා. හුස්ම නතර වුණා නම් මැරෙනවනේ. එහෙම නැතුව ඒගොල්ලෝ අනිච්චානුගතව කිසිම තමන්ගේ මෙහෙවීමක් නැතුව මේ හුස්ම ඉහළ පහළ යනවා. පින්නත්නේ ඔයගොල්ලෝගේ දරුවනේ ඔයගොල්ලෝ නිදාගෙන ඉන්නකොටත් මේ හුස්ම වැඩ කරනවා. ඇහැරලා ඉන්නකොටත් හුස්ම වැඩ කරනවා. දත්ම දිනකොටත් හුස්ම වැඩ කරනවා. කතා කරනකොටත් හුස්ම වැඩ කරනවා. කෑම කනකොටත් හුස්ම වැඩ කරනවා. හැම වෙලාවකම මේ හුස්ම වැඩ කරනවා. ඒක නිසා මේ හුස්ම කියලා කියන්නේ ජීවිතේ ප්‍රතිබද්ධ බලවත් කාරණා. ඉතින් අපි මොකද කරන්නේ? මේක තමයි අපි මේ ජීවයේ ශරීරයේ ජීවේ පවත්වා ගන්නට තියෙන විශේෂම වැදගත්ම එක ආශ්‍රය කරගෙන තමයි අපි මේ භාවනාවක් සිද්ධ කරන්නේ. හිත සංසුන් කරගන්නේ මේ කාරණාවත් එක්ක. ඒ හරි ලේසි. ඇයි? ඔයගොල්ලෝ යන තැනක වෙනවනම් ඒ හැම තැනකම ඔයගොල්ලන්ගේ කයේ හුස්ම ගැනීම තියෙනවා. ඒක නිසා මේක පුරුදු කරන්න හරි ලේසි. වෙන මොනවත් උපකරණයක් ඕනෙත් නැහැ. තමන්ගේම හුස්ම එක තමන්ට පවතීමේ හැකියාව හොඳින්ම තියෙනවා. ඒක නිසා මේ හුස්ම අපි සලකලා බලමු තවදුරටත්. බලන්න පින්නතුනි ඕගොල්ලන්ට මොනවා හරි බයක් තරහක් ඒ වගේම මොන හරි අධික විදිහේ ආශාවක් රාගයක් මේ දේවල් හට ගන්නකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම තමන්ගේ හිතේ මේ වගේ හැඟීමක් හටගත්ත ගාම මොකද වෙන්නේ? මේ හුස්ම ගන්න රටාව වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ බොහොම සංසුන්ව ඉන්න වෙලාවක. ඕගොල්ලෝ අපි හිතමුකෝ ඕගොල්ලන්ගේ හිත සංසුන් වෙන තැන. සමහරවිට කන්දක් උඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුහුදු වෙරළ වෙන්න පුළුවන්. මුහුද වෙන්නට පුළුවන්. කොහේ හරි තැනක් තමන්ගේ හිත සංසුන් වෙලා තියෙන වෙලාවක මොකද වෙන්නේ? මේ හුස්මත් ඒකත් එක්කම බොහොම සංසුන් වෙනවා. ඒ වෙලාවෙන් බැරි වෙලා බයක් ආවොත් මොකද වෙන්නේ? මේ හුස්ම නිරන්තරයෙන්ම වේගයෙන් හුස්ම ගන්න එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ හැඟීම් එක්ක අපි මේ හිතන කල්පනා කරන හැඟීම් එක්ක මේ හුස්ම තියෙන ඍජු සම්බන්ධතාවයක්. බොහොම ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? දැන් ඔන්න බලන්නකෝ මේ අපිට හැඟීම් එනකොට ඉස්සෙල්ලාම රිදෙන්නේ කොහෙද නේ? අපිට රිදෙනව නේද? අපි හැඟීමෙන් වැඩ කටයුතු කරනකොට දැන් ඔන්න මොනවා හරි අපි තුමු ගණිත ප්‍රශ්නයක් අපි කල්පනා කරනවා සමහරට අපි මේ ඔළුව කහන ඔළුවට තට්ටු දාන. එතකොට මොකද කරන්නේ? මොනවා හරි ලොකු කවුරු හරි කෙනෙක් මිය ගියා හරි මොනවා හරි ඒ වගේ දුක්ඛදායක සීත සසල කරන විදිහේ ආරංචියක් ආපු ගමන් මොකද වෙන්නේ? අපි පපුව අල්ල ගන්නවා. එතකොට පපුව ගැහෙන්න පටන් ගන්නවා. මොනවා හරි කල්පනා කරද්දී ඔළුව රිදෙනවා. මොනවා හරි ඒ වගේ හැඟීමක් එනකොට පපුව ගැහෙන්න පටන් ගන්නවා. බලන්න මේ හිත ක්‍රියාත්මක වෙන විදිහ. මේ මොන දේ ආවත් මේ ඔළුව ආශ්‍රිතව
මොලේ ආශ්‍රිතව තමන් ගැටලු කල්පනා කර කර ඉන්නකොට හදවත ඇසුරු කරගෙන මේ හැඟීම් එක්ක ඉන්නකොට මේ හැම එකකදීම වෙනස් වෙන පුදුමාකාර දේ තමයි මේ හුස්ම කියලා කියන්නේ. හුස්ම ගන්න රටාව. ඒ කියන්නේ මොකද්ද? හැඟීම් අනුව හුස්ම වෙනස් වෙනවා. ඒක බොහොම පැහැදිලි සාධකයක්. දැන් අපි බලමු මේකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. දැන් හැඟීම් වෙනස් වෙනකොට හුස්ම වෙනස් වෙනවා නම් එහෙනම් හුස්ම වෙනස් කරනකොට හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. පුළුවන් නේද? මොකද අපි හිතමුකෝ අපි මම කිව්වේ දැන් ඔන්න මොන හරි දුකෙන් ඉන්නවා. හරිම දුකෙන් හිත අමාරුවෙන් ඉන්නවා. හැබැයි අපි හිතමුකෝ දැන් අපිට මොන හරි වැඩකුත් තියෙනවා කරන්න. දැන් අපි මොකද කරන්නේ? දැන් කරන්න දෙයක් නැහැ. අපි මොකද කරන්නේ? දැන් ඉතින් දුක් කියලා වැඩක් නැහැ. මම මගේ ඊළඟ වැඩේට යන්න ඕනේ කියලා අපි හොඳ හුස්මක් අරගෙන ගාලා ඒ හුස්ම පිට කරනවා. ඒකල මොකද කරන්නේ? සැහැල්ලු කරගන්න. මොකද්ද සැහැල්ලු කරන්නේ? හදවත බර වුන්නේ නෑනේ මොන හරි 아무තු දෙයක් වැටුන්නේ නෑනේ ගලක් වැටුන්නේ නෑනේ. හිතේ බරකුයි තිබුණේ. අන්න මොකද වෙන්නේ? ඒ වගේ හුස්මක් පිට කරලා අපි ඒ හිතේ බර සැහැල්ලු කරගන්න ගතියක් අපිට තියෙනවා. ඒක නිසා තමයි අපි සුසුම් හෙලන්නේ. කොහොම හරි අර හිතේ තියෙන පීඩනය අඩු කරන්න අපි සුසුම් හෙලනවා. ඊළඟට බලන්න පින්නොත්නේ අපි හිතමුකෝ අපි ඉස්සෙල්ලා වගේ තමන් බොහොම දර්ශනීය තමන්ට බොහොම ප්‍රියකරු බොහොම ලස්සන දර්ශනයක් තමන්ට දකින්න හම්බ වෙනවා. ඒක කන්දක් වෙන්න පුළුවන් කන්දක් උඩ තමන්ගේ අවට බලනකොට වෙන්න පුළුවන් මුදු වෙරළක් වෙන්නට පුළුවන් මල්වත්තක් වෙන්න පුළුවන්. අපි ඒක දැකලා මොකද වෙන්නේ? අපේ හිතට පුදුම සතුටක් එනවා. ඒ සතුටේදී මොකද වෙන්නේ? අපි හොඳ හුස්මක් අරගෙන පිට කරලා අපි ඒ සතුට විඳිනවා. අන්න බලන්න ඒ හැඟීම වුණත් මොකද වෙන්නේ? අපි පාලනය කරනවා මේ හුස්ම ගැනීම තුලින්. ඒක නිසා පින්නත් දරුදරියනේ හොඳට පේනවා මේ හුස්ම පාලනයක් තියෙනවා නම් හැඟීම් වල පාලනයකුත් තියෙනවා කියන. මේ හින්දා තමයි සමහරවිට ඔයගොල්ලෝ අහලත් ඇති මොන හරි බයක් ආපුහාම මොන හරි කලබලයක් වුණාම හරි තරහ ගියාම මේ 10ට ගණන් කරන්න කියලා කියනවා නැත්නම් හොඳ හුස්මක් අරන් පිට කරන්න කියලා කියනවා. අපි මේක කියනවා. ඒ කියන්නේ මොකද්ද? හුස්ම ගන්න විදිහ අනුව තමන්ගේ හිතේ පාලනයක් හොඳටම තියෙනවා කියන එක. මෙන්න මේ දැනුම් පද්ධතියත් එක්ක තමයි අපි මේ ආනාපාන සති භාවනාවක් පුරුදු පුහුණු කරන්නේ. එතකොට තේරෙනවා යම් කිසි කෙනෙක් මේ ආනාපාන කියන භාවනාව ඒ කියන්නේ හුස්ම ගැනීමත් හුස්ම පිට කිරීමත් පිළිබඳව සිහියෙන් ඉන්නකොට තමන් හුස්ම ගැනීම පිළිබඳව සිහියෙන් ඉන්න හුස්ම පිට කිරීම පිළිබඳව සිහියෙන් ඉන්න මේ ඉන්නකොට මොකද වෙන්නේ? තමන්ගේ සිත බොහෝම හොඳට සංසුන් වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි පින්වත්නි පින්වත් දරුදරියනි මෙන්න මේ ආනාපාන සති භාවනාව හරිම ප්‍රායෝගික හරිම වැදගත් භාවනාවක් බවට පත් වෙන්නේ පෙර කාලයේ ඉඳන්ම මේ දක්වාම අතිශයින්ම ජනප්‍රිය වෙච්ච අතිශයින්ම ගෞරව ආදරයට ලක් වෙන භාවනාවක් බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ හුස්ම ගැනීම දැන් අපි මෙතනදී එකම දේ ආනාපාන සති භාවනාව තුළදී හුස්ම පරිපාලනය කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගැඹුරු හුස්ම අභ්‍යාසය කරනකොට අපි හුස්ම හිතලම ගත්තා, හිතලම තියාගත්තා, හිතලම හුස්ම පිට කරගත්තා. හැබැයි මේ අපි ඊළඟ මොහොතේදී මොකද කරන්නේ? අපි මේ හුස්ම ඇතුළට එන්න විදිහත් එන්න දෙනවා, තියෙන විදිහට තියෙන්න දෙනවා, සාමාන්‍ය ස්වභාවයට යන්න දෙනවා. අපි කිසිම විදිහකට ඒකට අමුතු ව්‍යායාමයක්, අමුතු වෑයමක්, අමුතු මහන්සියක්, අමුතු ක්‍රියාකාරීත්වයක් කරන්නෙම නැහැ. එන්නේ කොයි හුස්මද? ඒ හුස්ම අපි බොහොම සිහියෙන් ඒ හුස්ම ඇතුළට එන බව දැනගන්න. ඊළඟට පවතින එක ගැන අපිට වැඩක් නැහැ. දැන් මේ භාවනාව තුළදී මේ හිත සංසුන් කරන ක්‍රම තුළදී අපි කලින් ගැඹුරු හුස්ම පිළිබඳව තිබිච්ච ක්‍රමවේදයෙන් ඔබට ඇවිල්ලා අර මැද කැලල ඕනේ නැහැ. මැද හිත මේ හුස්ම හිර කරගෙන ඉන්න එක තද කරගෙන ඉන්න එක පිළිබඳව වැඩක් නැහැ. ඒක අමතක කළා. හුස්ම එනකොට එන බව දැනගන්නවා. ඊළඟ මොකද වෙන්නේ? හුස්ම ඔන්නයි පිට වෙච්ච දෙයක්. අපි කිසිම බාධාවක් ඇඟිලි ගැසීමක් කරන්නේ නැහැ. ස්වභාවිකව එන හුස්ම ස්වභාවිකව එන්න දෙනවා. ස්වභාවිකව පිට වෙන හුස්ම ස්වභාවිකව අපි පිට වෙන්න අරිනවා.
මොකද්ද අපි කරන්න ඕනේ? තමන්ගේ මනසින් හුස්ම ඇතුළට එනකොට ඇතුළට එන බව විතරක් දැනගන්න. හුස්ම පිටට යනකොට පිට වෙන බව විතරක් දැනගන්න. පින්නත් මේක පින්නදරු දෙනේ ඕගොල්ලන්ගේ වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක කටින් කියන්නේ නෑනේ. එතකොට හුස්ම ඇතුළට එනකොට ඇතුළට එනවා. පිට වෙනකොට පිට වෙලා යනවා. තව කෙනෙකුට හිතන්න පුළුවන් එනවා. තව කෙනෙකුට යනවා කියලා හිතන්න පුළුවන්. හුස්ම එනවා. හුස්ම යනවා කියලා හිතන්න පුළුවන්. කවුරු හරි ඉංග්‍රීසි පාවිච්චි කරනවා නම් in කියලා පාවිච්චි කරන්න පුළුවන්. හුස්ම ඇතුළට එනකොට හුස්ම පිට වෙනකොට out කියලා පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එකම දේ. තමන්ගාව දැනීමක් තියෙන්නට ඕනේ මේ හුස්ම ඇතුළට එනවා. හුස්ම යනවා. ඔච්චරයි. මෙන්න මේ දැක්ම මෙන්න මේ දැනීම තමයි අපි මේ භාවනාවකින් විශේෂයෙන්ම මේ හිත සංසුන් කර ගැනීමේ වැඩපිළිවෙලේ ආරම්භක ස්ථානයක් බවට පත් වෙන්නේ. පින්වත්නි මේ ක්‍රමවේදයේ බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට වර්ණනා කරලා තියෙනවා. වර්ණනා කරනවා කියන්නේ ඒක හොඳයි කියන එක අපිට නිරන්තරයෙන්ම දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මේ ආනාපාන සති භාවය. දැන් ආනාපාන කියන වචන දෙකකින් තමයි ආනාපාන කියන එක හැදෙන්නේ. ආන කියන හුස්ම ගැනීම, ආපාන කියනවා ප්‍රස්වාසය, කියන ආශ්වාස ප්‍රස්වාස භාවනාව කියන්නේ හිත වඩන එක. එතකොට හුස්ම ගැනීමත් හුස්ම පිට කිරීමත් සම්බන්ධව සති කියලා කියන්නේ සිහිය පවත්වා ගන්න එක. එතකොට ආනාපාන සති කියලා හැදෙන්නේ අන්න ඒ විදිහටයි. ඉතින් ඒක නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපාන සති භාවනාවෙන් මොකද වෙන්නේ? මේ ආනාපාන සති භාවනාව කාලයක් පුරුදු කරගෙන යනකොට මේ හිතේ සංසුන්කම හොඳටම හදා ගන්නට පුදුම මෙවලමක් කියන එක දේශනා කරනවා. ඒක කොහොමද උපමාවකින් කියනවා? ග්‍රීස් මීර්තුවේ ප්‍රශ්නේ කාලේ හතරමං හන්දියක් තියෙනවා මේ පොඩි නගරයක හෝ ගමක හෝ හතරමං හන්දියක් තියෙනවා. දැන් ග්‍රීස් මීර්තුවේ වහින්නේ නැහැ. ඉස්සර කාලේ බුදුරජාණන් වහන්සේලා කාලේ පාරවල් කාපට් කරලා එහෙම තිබුණේ නැහැ නේ. තාර දාලා තිබුණේ නැහැ. මේ ගුරු පාරවල් වගේ පාරවල් තිබුණා. දැන් මොකද වෙන්නේ පින්නතුනේ? මේ හතරමං හන්දිය බොහොමත්ම කාර්යබහුල තැන. හතර දිශාවට මොකද වෙන්නේ? කරත්ත යනවා. ඒ කරත්ත සමහර ඒවා හිමීට යනවා, සමහර ඒවා හයියෙනුත් යනවා. අස්ස කරත්තනේ. අස්ස කරත්තත් යනවා. විවිධ ගවයන් නෙදුපු කරත්තත් යනවා. ඊටත් වඩා අස්ස කරත්ත තමයි ගොඩක් යන්නේ. ඒතර මේ අස්සෝ හිමීට යන්නේත් නෑ. මේගොල්ලෝ දුවනකොට ඇවිදිනකොට මොකද වෙන්නේ? දූවිලි ඇවිස්සනවා පුදුම විදිහට. මේ කරත්ත නිසා දූවිලි ඇවිස්සනවා. හරක් කුර අස්සෝයන්ගේ කුර නිසා දූවිලි ඇවිස්සනවා. ඉතින් එකපාරක් දෙකපාරක් එහෙම යනකොට මොකද වෙන්නේ? හරි තද දූවිල්ලක් ඇවිස්සෙනවා. ඒ වගේම පින්නොත් හුළඟටත් බොහොම වියලි හුළඟක් එන්නේ. ඒ හුළඟටත් දූවිලි ඇවිස්සෙනවා. ඉතින් හතරමං හන්දියක ඇවිස්සෙන දූවිලි කන්දරාව අපිට හිතා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙන්න මේ වගේ හතරමං හන්දියක් දූවිලි ඇවිස්සෙන හතරමං හන්දියක් එකපාරටම වැස්සක් පටන් ගන්නවා. වැස්සක් ආරම්භ වෙනවා. දැන් මොකද වෙන්නේ? වහින්න පටන් ගන්නවා. වහින්න පටන් ගන්නගෙන මේ වැස්ස වැටෙන්න මොකද වෙන්නේ? අර දූවිලි ගතිය කෙමෙන් අඩු වෙලා දැන් මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට අර දූවිලි ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ඒ හතරමං හන්දිය දූවිලි වලින් තොරව බොහොම හොඳ පිරිසිදුව තියෙන තැනක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ කියනවා මේ ආනාපාන සති භාවනාව කරන කට්ටියගේ හිතේ ඇවිස්සලා තියෙන නොයේකුත් හිතුවිලි විසිරීලා තියෙන හිතුවිලි හරියට නෙමෙයි දූවිලි ඇවිස්සනවා වගේ හිත එක තැන්වල විසිරීලා පැතිරිලා තියෙන හිතේ මොනවත් පේන්නේ නැති දැන් දූවිලි ඇවිස්සුනහම පාරේ හැම හැම පේන්නේ නැහැ වගේ අපේ හිතේ එක සිතුවිලි වලින් ඇවිස්සලා තියෙනකොට මොකද වෙන්නේ? හරි වැරද්ද තේරෙන්නේ නැහැ. යහපත තේරෙන්නේ නැහැ. කරන්න ඕනේ මොනවද නැත්te මොනවද කියලා තේරෙන්නේ නැහැ. මේ දූවිලි වලාවෙන් වැහෙනවා වගේ මේ හිතේ කෙලෙස් ධර්මයන් හිතේ තියෙන නොයෙකුත් ඒවා ඇවිස්සලා සිතුවිලි ඇවිස්සලා අපිට පේන්නේ නැතු වෙනවා. මේ ආනාපාන සතියක් භාවනාවක් කරනකොට මේක හොඳින් කරන කෙනාට මොකද වෙන්නේ? කෙමෙන් චුට්ට පියවරෙන් පියවර මොකද වෙන්නේ?
අර වස්සට දූවිලි අඩු වෙනවා වගේ හිතේ තියෙන කලබලකාරී ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. පින්නොති මේ භාවනා වැඩසටහනත් නිසල චිත්ත කියලායි නම් කරලා තියෙන්නේ. සසල චිත්තයක් වෙනුවට හෙලවෙන ඇවිස්සෙන සිතක් වෙනුවට බොහෝම හොඳ තැම්පත් සිතක් සකස් කර ගැනීම තමයි මේ වැඩසටහනේ ප්‍රධාන පින්නොත්නි මේ සංසුන් හිතක් හදාගත්තොත් ඒක ඕගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වලට විතරක් නෙවෙයි ඕගොල්ලෝ සාමාන්‍ය ජීවත් වෙනකොට සාමාන්‍ය ජීවිතය ගත කරනකොටත් සංසුන් මනසක් තියෙන එක හරිම වැදගත් වෙනවා. ඇයි අපිට එන්න තියෙන ගොඩක් ප්‍රශ්න මගහරව ගන්න පුළුවන්. තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන්. හිතේ පීඩනයක්, කරදරයක්, දුකක් නැතුව බොහෝම සැනසීමෙන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ජීවිතයක් ලැබෙන්නේ මෙන්න මේ හිත සකස් කරගත්තොත් විතරයි. සාමාන්‍යයෙන් කියනවා සල්ලි වලට ගොඩක් දේවල් ගන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. ඒක පිළිගන්නවා. සල්ලි වලට බොහෝ දේවල් ගන්න පුළුවන්. සල්ලි වලට පහසුකම් ගන්න පුළුවන්. කැමති ඇඳ පුටු මේස, කැමති උපකරණ මේ දේවල් ගන්න පුළුවන්. හැබැයි හිතේ සංසුන්කම නම් සල්ලි වලට ගන්න බෑ. මොකක් හරි භාණ්ඩයක් නිසා සමහරවිට හිත සතුටු වෙනවා වෙන්න පුළුවන්. ඒක හරි. නමුත් මොකද වෙන්නේ? ඒ භාණ්ඩයේම මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් ආපුවාම අපේ හිත දුකට, කලකිරීමට, එපා වීමට, තරහ කියන මේ දේවල් ඇවිස්සෙනවා. අම්බලන්නේ. දැන් අපි හිතමුකෝ ඔයගොල්ලෝගේ අතේ තියෙන ජංගම දුරකථනය කියලා. ඉතින් ඒක තමන්ට බොහොම ප්‍රිය එකක් නේ. දැන් මොකද වෙන්නේ? මේක ගත්ත කාලේ බොහොම හොඳට පරිස්සම් කරනවා, සුද්ධ කරනවා, ටික ඒක වැඩක් නැති වෙනවා. එන්නේ ඒක පරණ වෙනවා. ඒ අතරේ මොකද වෙන්නේ? මේ ජංගම දුරකථනය එහෙම නැත්නම් මේ මොබයිල් ෆෝන් එක මොකද වෙන්නේ? වැඩ කරන්නේ නැතුව යනවා. කැඩෙනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන මොනවා හරි ඔය ඔගොල්ලෝ පාවිච්චි කරන ඇප්ස් මොනවා හරි වැඩ කරන්නේ නැතුව යනවා. දැන් මොකද වෙන්නේ? ඒකත් එක්ක අපිට තරහ එනවා. දුක හිතෙනවා. නේ? ඒන් තියෙනවා. දැන් මොකද වෙන්නේ? එතකොට මේ සල්ලි දීලා ගත්ත එකේ වුණත් මොකද වෙන්නේ? තරහ ඇවිස්සෙන්න පුළුවන්. තමන්ගේ හිත සතුටු කරපු එක වුණත් පසු කාලීනව හරි එවලෙම හරි තමන්ගේ හිතේ තරහ කලකිරීම එපා වීම ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක නිසා බාහිර ලෝකේ බාහිර බඩු වල අපිට පහසුකම් ගන්න පුළුවන්. නමුත් හිතේ සතුට ගන්න එක නම් අමාරුයි. නමුත් හිතේ සතුට සැනසීම කියන එක ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ හිත තුලම. ඒ හිත තුල ඒ සැනසීම හදා ගන්නට පින්නොත් දරුදරියනි මෙන්න මේ ආනාපාන සතිය ආදී භාවනාවක් වඩන්න මොකද වෙන්නේ? අන්න හිත බොහෝමත්ම තැම්පත් වෙනවා. හිත බොහෝමත්ම සංසුන් වෙනවා. හැබැයි පටන් ගත්ත ගමන්ම එක පාරට හිතන්න එපා මේක මම පටන් ගත්ත ගාම හිත සංසුන් වෙලා යාවි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් කවුරු හරි මට කියන්නේ ඒක පටන් ගත්ත ගාම සංසුන් වුණා ස්වාමීන් වහන්සේ හරි පුදුමයි කිව්වා කියලා කාගේ හරි තියෙනවා නම් කියන්න අපිට ඒ වගේ කෙනෙක් හඳුනා ගන්න ලැබීමත් හරිම සතුටක් වෙනවා. මොකද ඒක එහෙම ලීසියකට වෙන්නේ නැති නිසා. නමුත් සාමාන්‍ය වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? මේක පටන් ගත්ත ගාම පින්නොත්නි හිත දුවන දිවිල්ල. කොහේ යනවද? මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි වෙනවා. ආවි භාවනාවකට ඒ වුණාට මොනවද මේ හිතෙන්නේ කියලා ඔයගොල්ලන්ට හිතේ. සමහරවිට මේ ජීවිතේට හිතපු නැති සිතුවිලි තමන්ගේ හිත තුළට රින්ගන්න හොඳටම ඉඩකඩ තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඉඳගත්තේ භාවනාවට පටන් ගත්තේ ආනාපාන සතියට. නමුත් හිත විසිරෙන එකේ කෙලවරක් නැති වෙනවා. ඔන්න ඔය තැන්වල තමයි පින්නතුනේ ඕගොල්ලෝ භාවනාව අතාරින්නේ. දැන් ඇයි මෙහෙම වෙන්නේ? මට මතකයි මම කලින්ම මුල් වැඩසටහන කිව්වා කොහොමද හිත দমনය කරගන්නේ කියන එක. හිතේ ස්වභාවය අපි අර කුළුහරක්ගේ උපමාව අරගෙන කුළුහරකේ කොහොමද দমনය කරන්නේ කියන එකේදී අපි කිව්වේ මොකද්ද? මේ හිත අපි ආනාපාන සතියත් එක්ක පවත්වාගෙන යනකොට දඟලනවනේ. අර කුළුහරකව ලණුවෙන් ගැට ගහලා තියෙනකොට උදුවනවනේ. අන්න ඒ වගේ මොකද වෙන්නේ? මේ ආනාපාන සතියට යොමු වුණාට මොකද වෙන්නේ? හිත අධීකව දුවන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි ඔන්න ප්‍රශ්නයක්. දැන් ඉතින් භාවනා කරන්න කියලා තමයි ඉඳගත්තේ. උනාට අනේ භාවනාවක් වැඩෙන්නේ හිත සංසුන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ කියපු විදිහට වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු විදිහටත් වෙන්නේ නැහැ කියන එකනේ. මොකද මමත් මේක අපිත් මේක ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. දැන් හිතනවා මේ භාවනා නම් අපිට නම් හරියන්නේ නැති වෙයි.
ඌ එකක්වත් අපිට හරියන්නේ. මේක කරනවට වඩා හොඳයි සින්දුවක් අහන එක කියලා. මොකද වෙන්නේ? කට්ටිය භාවනාව අතහැරලා සින්දුවක් අහන්න පටන් ගන්න. මේ ලෝකෙ ඉඩ තියෙනවා මෙහෙම ගොඩක් කට්ටිය අය අතරින් වෙනවා. පින්වත් දරුදරිනේ ඕනම එකක් ඕනම දෙයක් අපිට පුරුදු නැති තාක්කල් තමයි ආගන්තුක වෙන්නේ. පුරුදු නැති තාක්කල් තමයි අපිට ඒක බෑ කියලා හිතෙන්නේ. මේක ටිකක් පුරුදු කරගෙන යනකොට එන්න මොකද වෙන්නේ? මනස චුට්ට හිමීට තැම්පත්. දැන් ඔන්න තේරෙනවා වෙලාවකට අපි තුන් විනාඩි 15කට භාවනා කරා හුස්ම ඇතුළට එනවා ඔන්න පිට යනවා කියලා තේරෙනවා. ටික වෙලාවක් යනකොට මොනවා වුණාද කියලා මතක නැහැ. එක හිත හිතා ඕන් යන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් ආයෙ මතක් වෙනවා මම මේ භාවනාවට යාවි දැන් මේ භාවනාවෙන් මම කරන්න ඕනේ ඕන් හුස්ම ඇතුළට එනවා ඕන් පිට වෙනවා කියලා ඕන්න තප්පරයක් දෙකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ හිත දුවනවා වෙන්න පුළුවන්. කමක් නැහැ. හිත හැදිලා තියෙන්නේ දුවන්නනේ. කමක් නැහැ. අපි කරන්න ඕනේ මොකද්ද? මේ හිත චුට්ට මේ සිහියත් එක්ක මේ ආනාපාන සතියත් එක්ක පවත්වාගෙන යන්න උත්සාහ කිරීම තමයි අපි කරන්න ඕනේ. ඒක නිසා හිත විසිරෙයි. බයෙන්ද පමේ. දඬුවම් දෙන්නේ නැහැ නේ කවුරුවත්. විසිරෙනකොට මොකද කරන්නේ? ආපහු සැරයක් තමන්ට තේරෙනකොට මේ මම මේ කරන්න ඕන වැඩේ නෙවෙයි මම මේ කරන්නේ වෙන හිතන්නේ කියලා තේරිච්ච ගමන්ම නැවත වතාවක් මේ හුස්ම ඇතුළට එන්නේ එකත් හුස්ම පිට වෙන එකත් පිළිබඳව තමන්ට මෙනෙහි කරගන්න පුළුවන්. ඊළඟට මොකද කරන්නේ පින්නත් නේ අපි දැන් මේ සමහරුන්ට මෙහෙම කිව්වට ඒත් බෑ. ඒත් බැරි වෙනවා. ඒක නිසා තමයි පැරණි ආචාර්යයන් වහන්සේලා ක්‍රමවේදයන් කීපයක් හඳුන්වලා දුන්නා. ඒකෙන් අපි දැනට නිකන් එකක් පොඩ්ඩක් හිතමු. මොකද්ද? දැන් ඔන්න මේ හුස්ම නාසයෙන් ඇතුළට එනවනේ. මේ නාසයෙන් ඇතුළට එනකොට පින්නොත්නේ මොකද වෙන්නේ? මේ හුස්ම එක්ක වදිනවා මෙන්න මේ උඩුතොලේ හරියෙන් වැදෙන බව තේරෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ නාසයේ තියෙන මේ නාස් කුහරේ මේ වටේ කොහේ හරි වදිනවා කියලා තේරෙනවා. එහෙමත් නැත්නම් මේ නාසයේ ඇතුලේ කොහේ හරි මේ හුස්ම ඇතුළට එනකොට මේ කොහේ හරි තැනක වැදිලා යනවා කියලා තේරෙනවා. ඉතින් මේකට හොඳට ඇස් දෙක පියාගෙන බොහෝම හොඳට නාසය පිළිබඳව සිහියෙන් හිටියොත් මේක හොයාගන්න පුළුවන් කොයි හරියද කොතනද හොඳටම මේක වදින. හැබැයි පින්නන්නේ මෙතනින් එහාට මේ නහයෙන් එහාට යන්න එපා. උගුරට බෙල්ලට මේ පෙනහළු වලට යන්න එපා. ඉච්චර දුර යන්න ඕනේ. මේ හුස්ම ගන්න ප්‍රධාන මේ පොඩි කෑල්ල තියෙන ඕම උතන්ට විතරක් එන්නකො. ආයේ මේක මේ පෙනහළු වලටයි ගර්ත වලටයි ඔක්කොටම යන්න ඕනේ. එච්චර දුර යන්න ඕනේ. හුස්ම කොමුණ වුණත් මෙතනින් ඇවිල්ලා මෙතනින් පිට වෙන්නේ. වෙන තැනක් නැහැනේ. ඒක නිසා මේ අවට චූටි කෑල්ල විතර බලන්න මේ ශරීරෙ මෙච්චර ලොකුයිනේ අඩි 5ක් අඩි 6ක් උස කට්ටියනේ ඇත්තේ. මෙච්චර උස ශරීරෙත් මේ පොඩි කෑල්ලකට විතර ඕගොල්ලන්ට මේ සිහිය යොමු කරන්න තියෙනවා. ලොකු දෙයකට නෙවෙයි. හරි. එතකොට මේ අවට කොහේ හරි දැන් මේක එක ක්‍රමයක්. මේ හුස්ම ඇතුළට එනකොට ඒක ඇතුළට එනවා කියලා කොහේ හරි වදිනවා තේරෙනවා. හුස්ම පිට වෙනකොටත් මොකද වෙන්නේ? කොහේ හරි වැදිලාමයි මේක පිට වෙන්නේ පින්වත්නි. මේ හුස්ම කොහේ හරි වදින්නේ නැතුව නිකම්ම ඇවිල්ලා යන්නේ නැහැ නහයෙන් ඈ. හුස්ම වදින්නේ කොහේවත් වදින්නේ නැතුව නිකම් බටයක් වගේකින් විතරක් මේ පෙනහළු වලට යනව නෙවෙයි. මේක කොහේ හරි වදිනවාමයි මේ නාසය හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ වටේ හරි මේ නාසයේ ඇතුලේ මේ කොටසේ හරි කොහේ හරි වදිනවාමයි. වදින්නේ නැතුව යන්නේ නැහැ. අපිට කරන්න තියෙන එක දෙයයි. මොකද්ද? හොඳට ඉඳ ගන්න. කිසිම කලබලයක් නැහැ. හොඳට ඉඳ ගන්න. ඇස් දෙක පියාගන්න. බොහොම හොඳට මේ හුස්ම ඇතුළට එනවා කියන හැඟීමෙන් මේ හුස්ම ඇතුළට එන්න ඉඩ දෙන්න. ඔන්න තමන්ගේ නාසයේ කොහේ හරි මේ හුස්මක් වදින තැනක් හොඳට නිරීක්ෂණය කරන්න. මේක එක එක්කෙනාට වෙනස් වෙනවා. එක්කෙනෙක්ගේ මේ නහය අවට වෙන්න පුළුවන්, එක්කෙනෙක්ගේ ඇතුළේ වෙන්න පුළුවන්, එක්කෙනෙක්ගේ උතුලේ වෙන්න පුළුවන්. කොහේ හරි තැනක වදී එක එක්කෙනාට වෙනස් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැමෝටම එකම තැන වදින්න ඕනේ, දැනෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි හොඳ නිරීක්ෂණයකින් ඉන්න ඕනේ මොකද්ද? කොහෙද හුස්ම වදින්නේ. ඒ වගේම තමයි දරුවන්ට එන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි ඔන්න ඇතුළට එන හුස්ම තේරෙනවා එනකට පිටට යන එක තේරෙන්නේ නැහැ. නැත්නම් පිටට යන හුස්ම හොඳට තේරෙනවා ඇතුළට යන හුස්ම තේරෙන්නේ නැහැ. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා. කලබල වෙන්න එපා. ඇතුළට එන හුස්ම විතරක් නම් දැනෙන්නේ
ඔන්න ඒක හොඳට මෙනෙහි කරන්න මේ හුස්ම ඇතුළට එනවා කියලා හොඳට දැනගන්න. පිට වෙන එක ඔන්න ඔහි ගියද. අපි හිතමුකෝ පිට වෙන එක හොඳට දැනෙනවා කියලා. මේ හුස්ම පිට වෙනවා කියලා හොඳට සිහිය තියාගන්න. මේක කාලයක් හුරු වෙනකොට තමයි පින්නත් දරුවනි මේක ඇතුළට හුස්ම එන හුස්මත් යන හුස්මත් බලා ගන්නට පුළුවන් වෙන්නේ. ඒක නිසා පටන් ගන්නකොටම ඇතුළට එන එකයි පිට වෙන එකයි දෙකම බලන්න සමහර කට්ටියට පුළුවන් වෙයි, සමහර කට්ටියට අපහසු වෙයි. අපහසු කට්ටිය එකක් විතරක් තෝරගන්න. හුස්ම ඇතුළට එන එක විතරක් එක්ක තෝරගන්න. ඒක තේරෙන්නේ නැත්නම් හුස්ම පිට වෙන එක විතරක් තෝරගන්නකො. එකක් පිළිබඳව බොහොම හොඳ සිහිය පවත්වා ගමුකෝ. මේක කාලයක් පුරුදු කරගෙන යනකොට පින්වත්නි ඔයගොල්ලන්ට පුළුවන් වෙයි මේ හුස්ම ඇතුළට වෙනවා ඕන දැන් පිට වෙනවා. මේ දෙක හොඳට නිරීක්ෂණය කරගන්න පුළුවන්. මේකට පින්වත්නි අපිට හොඳ සිහියක් පුරුදු කරගන්නේ මේකයි. පින්නතරුනේ මේ ක්‍රමවේදයන් කියලා දුන්නට පස්සේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දැන් අපි ඉතින් තියරි කියලා දෙනවනේ නේ. අපි න්‍යායන් කියලා දෙනවා කෙලවරක් නැහැ. අපි දන්නවා සමහරලාවට විශ්වවිද්‍යාලය තුලත් වැඩි හරියක් අපි ඉස්කෝලේ තුලත් අපි ඉගෙන ගත්තෙම වැඩි හරියක් තියරිස් න්‍යාය තමයි අපි ඉගෙන ගත්තේ. ප්‍රැක්ටිකල් කරන්න අපිට එක්ක පහසුකම් තිබුණේ එක්කෝ ප්‍රැක්ටිකල් පීරියඩ්ස් හරි අඩුයි ප්‍රැක්ටිකල් කරන තැන් හරිම අඩුයි. අපිට ඉස්කෝලේත් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. ඇත්තම් වෙලාවට විශ්වවිද්‍යාලය තුලත් සමහරට ඒ අත්දැකීමම ඇති. මොනවාද අපි ඉගෙන ගන්නවා පාඩම් කරනවා විභාගවල වලට හැමම දානවා. හැබැයි ප්‍රායෝගික ප්‍රශ්නයක් ආවහම සමහර වෙලාවට අපිට ඒවා කරගන්න බැරි මට්ටම් එන්න පුළුවන්. ඉතින් අපේ දරුවෝ විභාග ලියන්න දක්ෂයි. ප්‍රායෝගිකකරණයේදී ඒ වගේම දක්ෂකම් හදා ගන්නටයි උවමනාව තියෙනවා. ඉතින් සමහරලාට ඒවට පහසුකම් අඩු වෙති. ඒකේ ගැටලු තියෙනවා තමයි. අපි හැබැයි පහසුකම් තියෙන වැඩේ කරමුකෝ. ඒ මොකද මෙන්න මේ හුස්ම ගන්න එකයි පිට වෙන එකයි. පහසුකම තියෙනවනේ. පණ තියෙනවා නම්, නහය තියෙනවා නම්, තමන්ගේ ස්නායු හොඳට වැඩ කරනවා නම් අන්න අපිට පුළුවන්කම තියෙනවනේ මේක හුස්ම දැනෙන එක. අපිට ඉතින් බලන්න අපේ ලැබ් එක අපි ගාවමයි තියෙන්නේ. පිට නෙවෙයි. හරි? ඒකට ඔයගොල්ලන්ගේ මේ සිහිය සංසුන් කරන ක්‍රමවේදයේ ප්‍රායෝගිකත්වයේ තියෙන්නේ වෙන කොහේර ලැබ් එකක නෙවෙයි. තමන් තුලම. ඉතින් අපි මේ ලැබ් එක යන්න තැන අරගෙනත් යන්නේ. හරි? ඒකෙන් හිතා මොකද වෙන්නේ? ඕනම තැනක මේ පරීක්ෂණය කරන්න පුළුවන්. හුස්ම ඇතුළට එනකොට ඇතුළට වෙන බව දැනගන්න එකත් පිට වෙනකොට පිට වෙන බව දැනගන්න එකත් අපිට ඕන තැනක කරන්න පුළුවන්. ඉතින් බොහොම හොඳයි බොහොම නිශ්ශබ්ද තැනක් තෝරගන්න එක පුළුවන් තරම් නිශ්ශබ්ද තැනක් තෝරගත්තොත් මොකද වෙන්නේ? අර බාහිර ශබ්ද නිසා ඇතිවන කලබලයේ ඒ වලට හිත යන එක අඩු කරගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මෙතනින් එහාට පින්වත් දරුදරියනි ප්‍රායෝගිකත්වයේ අංක 1. දැන් අපි මහා ලොකු දේවල් කියලා දෙන්න මගේ නම් අදහසක් නැහැ. මොකද තියරිස් ගොඩක් දාලා එහෙම නැත්නම් න්‍යායන් ගොඩක් උගන්වලා මොකද වෙන්නේ? අපිට තේරෙනවා මේ තියරිස් විතරක් වැඩක් නැහැ. ප්‍රායෝගිකත්වයෙන් තොරව තියෙන න්‍යායන් ක්‍රමවේදයන් එච්චර ප්‍රතිඵල අරන් දෙන්නේ නැහැ. ඒක නිසා පින්වත් දරුවනි මෙතනින් එහාට අපිට තියෙන්නේ පුහුණුවමයි ප්‍රැක්ටිස් එකමයි කරන්න තියෙන්නේ වෙන තියරිස් හොය යන්න තියෙන අවස්ථාව අඩු කරන්න. දැනුම පද්ධතිය හොයා ගන්නට ඕනේ තමයි. නමුත් ඒ දැනුම ප්‍රායෝගිකීකරණය තියෙන ප්‍රායෝගිකව පාවිච්චි කරන එක අපි ඒකට සමගාමීව කරගන්නම ඕනේ. ඒක නිසා අපි මේ වැඩසටහන තුලිනුත් අපි මොකද කරන්නේ? පුළුවන් තරමකින් අපි කරන්නේ ප්‍රායෝගිකත්වයේ සඳහාමයි යොමු කරන්නේ. ඒකයි මම කිව්ව ඔයගොල්ලන්ට පළවෙනිටම පටන් ගත්තෙත් අපි ප්‍රායෝගික කාරණාවකින් තමන්ගේ ඇඳ අස් කරගන්න, මේසය අස් කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක්. තමන්ගේ ඇඳුම් සුද්ධ කරගන්න, හොදගන්න, දත් ටික මැද ගන්න, කොණ්ඩ කපා ගන්න, රවුල් කපාගෙන පිරිසුදුව ඉන්න ප්‍රායෝගිකයි. අපි මේ පියවරනේ අදටත් මම කියන්නේ ඉස්තනින් පටන් ගන්න. එතකොට ගිය සතිවලදී අපි කතා කරා තවදුරටත් කොහොමද හිත හදාගන්නේ ඒකත් එක්ක මම කතා කරා මේ පංච දුස්චරිතයෙන් පොඩ්ඩක් ඈත් වෙන්නකො. ප්‍රායෝගිකයිනේ. කවුරුත් කැමති නෑනේ මැරෙන්න. අපි ගැන හිතලා අපිත් මැරෙන්න කැමති නෑනේ.
ඉතින් අනික් කට්ටියවත් නොමරමු. අපේ බඩුවක්, අපේ දෙයක් අපි කැමති නෑනේ හොරකම් කරනවට කවුරුවත්. අපි හොරකම් කරන්නේ නැතුව මොකද? අපි ආශ්‍රය කරන කෙනෙක්. ඔයගොල්ලන්ගේ නම් ඔයගොල්ලන්ගේ ජීවිතවලදී විශේෂයෙන්ම තමන්ගේ ගෑන් ළමයා වෙන්න පුළුවන්, පිරිමි ළමයා වෙන්න පුළුවන්, තමන්ගේ සහකාරයා සහකාරිය වෙන්න පුළුවන්, බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වෙන කෙනෙක්ගේ ඇසුරට යනවට අපි කැමති නෑනේ. නේද? එතකොට ඉතින් අපි යන්නේ එකත් හොඳ නෑනේ. එහෙම හිතන්නකෝ. අපිට කවුරුත් බොරු කියනවට අපි කැමති නෑනේ. ඒ නිසා අපිත් බොරු කියන්නේ නැතුව ඉමුකෝ. වෙන කට්ටිය මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරලා අපිට කරදර කරන එක, අපිට හිරිහැර කරන එක අපි කැමති නෑනේ. ඉතින් අපිත් එහෙම අතෑරලා දාලා ඉමුකෝ මේ දේවල්. මේ විදිහට ප්‍රායෝගික වැඩපිළිවෙලකට එමුකෝ සීලේ පැත්තෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ හිත සංසුන් කරන වැඩපිළිවෙලත් අපි ප්‍රායෝගිකව සිද්ධ කරන එක තමයි බොහොමත්ම වටින්නේ. හොඳයි පින්නවත් දරුවනි, අපි දැන් ආපහු සැරයක් බොහොම හොඳට ඉඳ ගමු. අපි බොහොම කෙටි වෙලාවක් මේ අපි ඉගෙන ගත්ත ක්‍රමවේදය පොඩ්ඩක් පුරුදු කරමු. කොහොමද? හොඳට ඇස් දෙක පියාගන්න. අපි දන්නවා මේ නාසයෙන් තමයි හුස්ම ඇතුළට එන්නේ, නාසයෙන් තමයි හුස්ම පිට වෙන්නේ. අපි ගැඹුරු හුස්ම අභ්‍යාසයේදී කරා වගේ හුස්ම පාලනය කරන්නේ නැහැ. එළියේ තියෙන හුස්ම ඇතුළට එනවා නාසයෙන්, පිට වෙන්නේත් නාසයෙන්මයි. හුස්ම ඇතුළට එනකොට මේ නාසය තුලින් හුස්ම ඇතුළට එන බව හොඳට දැනගන්න. තේරුම් ගන්න මේ හුස්ම ඇතුළට එනවා. හුස්ම පිට වෙනකොට මේ හුස්ම පිට වෙනවා. නැවත හුස්ම එනකොට හුස්ම ඇතුළට එනවා. පිට වෙනකොට පිට වෙනවා. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා. පිට වෙනකොට පිට වෙනවා. මේ ආකාරයට පින්වත්නි අපි බොහෝම කෙටි වෙලාවක් අපි උත්සාහ කරලා බලමු මේ හුස්ම ඇතුළට එන එකත් පිට වෙන එකත් පිළිබඳව Tamanට සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා. හොඳයි අපි දැන් ආරම්භ කරමු. හුස්ම ඇතුළට එනකොට ඇතුළට එන බව දැනගන්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බව දැනගන්න. කාට හරි එහෙම හුස්ම ඇතුළට එනකොට එහෙම තීරුම් ගන්න බැරි නම් හුස්ම ඇතුළට එනකොට මේ හුස්ම තමන්ගේ නාසයේ කොයි හරියද වදින්නේ කියලා හොඳ සිහියෙන් කල්පනාවෙන් බලාගෙන ඉන්න මනසෙන්. හුස්ම පිට වෙනකොටත් මේ නාසයෙන් නාසයට ඒ හුස්ම රැල්ල කොහේද වදින්නේ? අන්න ඒක පිළිබඳව බොහොම හොඳ සිහියෙන් ඉන්නකො. ඒකට හුස්ම ඇතුළට එනකොට තමන්ට තේරෙනවා මේ නාසයේ කොහේ හරි ඒ හුස්ම වදිනවා. පිට වෙනකොට
ඒ පිට වෙන හුස්මත් ඔහේ හරි නාසයේ අවට තැනක වැදිලමයි යන්නේ. මෙන්න මේ දෙක බොහෝම හොඳට හොඳින් බලාගෙන තේරුම් ගන්න උත්සාහ කරා. තමන්ගේ හුස්ම පිළිබඳව බොහොමත්ම සිහියෙන් ඉන්න. ඇතුළට එන හුස්ම පිළිබඳව සිහියෙන් ඉන්න. පිට වෙන හුස්ම පිළිබඳව බොහොම සිහියෙන් ඉන්න. හොඳයි කාරුණික පින්වත්නි, දැන් බොහෝමත්ම හිමින් තමන්ගේ ඇස් ඇරලා සිහිය පිළිබඳව තියෙන හුස්ම පිළිබඳව තියෙන සිහිය අපි මේ වෙලාවේ පොඩ්ඩක් අපි අයින් කරලා අපි මේ වැඩසටහනත් එක්ක දැන් ආපහු එකතු වෙමු. හොඳයි. මේ වෙලාවේදී ඔයගොල්ලෝ නිරීක්ෂණය කරන්න ඇති ඔයගොල්ලෝගේ හිතේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් පින්වත්නි මේක තමයි ඔයගොල්ලෝ යම් කිසි දෙයක් අත්දැක්කම නම් ඒක තමයි ඔයගොල්ලන්ගේ වර්තමාන හිතේ තත්ත්වය කියලා දැනගන්න. හුස්ම ආවද නැද්ද කියලාවත් හිතෙන් තේරුම් නැත්තම් එච්චරකට හිත සංසුන් භාවයෙන් තොරයි නම් කලබලයි නම් තේරුම් ගන්න මේක තමයි මගේ හිත. කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ, දුක් වෙන්න ඕනෙත් නැහැ, කලකිරෙන්න ඕනෙත් නැහැ, තරහ වෙන්න ඕනෙත් නැහැ. මේක තමයි හිතේ හැටි කියලා තේරුම් ගන්න. එතකොට අපි බලන්නේ මේ වගේ අවුල් හිතක්, මේ වගේ කලබලකාරී හිතක් සංසුන් කරගන්න එක තමයි අපේ වැඩ කටයුත්ත වෙන්නේ. ඉතින් ඒක නිසා මොකද අපි කරන්න ඕනේ? හිත සංසුන් කරගන්නට මෙන්න මේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යන්න කියලා අපි මේ වෙලාවේදී මතක් කරලා ඉන්නවා. හොඳයි පින්වතුනි, පින්වත් දරුදරියනේ මේ වැඩසටහන අපි මේ වෙනකොට අපි දැනට අපි අද දවසට අපි අතර කරනවා. ඊට පස්සේ අපිට දැනුම් දුන්නා යම් කිසි දෙයක් මතක් කරන්න තියෙනවා කියලා ওই පින්නතුන්ට. ඊට පස්සේ අපි විනාඩි 15ක් 20ක් වගේ අවස්ථාවක් ලැබලා දෙනවා කාට හරි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න කවුරුත් නැති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ වැඩසටහනින් ඉවත් වුණාට කිසිම ගැටලුවක් නැහැ. අනිකුත් වැඩ කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉඳලා ප්‍රශ්නේ විතරක් අහන්න පුළුවන්. දීර්ඝව ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. බොහොම කෙටියෙන් Tamanට තියෙන පොඩි ගැටලු මොනවද තියෙන්නේ? ඒ ගැටලුව අහන්න මේ පින්නතුන්ට අපි ඉඩකඩක් සලසලා තියෙනවා. වෙලාව ගොඩක් ඉක්මලා ගියොත් අපි නතර කරලා ඔයගොල්ලන් තියෙන ගැටලු ඔයගොල්ලන්ගේ මේ සංවිධානය කරන කට්ටියට යොමු කරවන්න හැකියාව තියෙනවා. හොඳයි පින්නතුනි, පින්නත් දරුදරියනි, අද දවසේදී අපි කතා කරේ නැවත වතාවක් අපි ඔයගොල්ලන්ගේ බාහිර පරිසරයේ තියෙන පිරිසුදු භාවය ගැන කතා කරා. ඒ වගේ මේ පංච දුෂ්චරිතයෙන් ඈත් වීම සිද්ධ කරන්නට කියන එක අපි මතක් කරා. ඒ වගේම ශරීරයේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව අපි පුහුණු කරා. ඊට පස්සේ ගැඹුරු හුස්ම ගැනීම අපි පුහුණු කරා. දැන් අපි පුහුණු කරා මේ ආනාපාන සතියේ ආරම්භක අවස්ථාව.
ඉතින් දැන් අපි මොකද කරන්නේ මේ ක්‍රමවේදයේ පින්නතුනි දිගින් දිගටම ඉදිරියටත් කරගෙන යන්න කාට හරි ඒ වෙලාවේ ගැටලුවක් ආවොත් සංවිධායක මහත්මරුන්ට ඒ පිළිබඳව දැනුම් දීලා ඒ ගැටලුව අපිට යොමු කරන හැටියට අපි මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි පින්වත් දරුදරියනි පින්වත්නි අද දවසේදී මේ සහභාගී වෙච්ච සියලු දෙනාට ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරපු සියලු දෙනාටමත් අපි බොහෝමත්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දෙනාටමත් සහභාගී ඔබ සියලු සෑම දෙනාටමත් සියලු යහපත, සියලු අභිවෘද්ධිය, සියලු රැකවරණය වේවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. හැම දිනාටම සංසුන් මනසක්, සංසුන් ජීවිතයක් සමග සුවදායි යහපත් වූ ජීවිතයකට මේ පුරුදු පුහුණු කරන ධර්මතාවයන් හේතුපකාරකම වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේ වෙලාවේදී වැඩසටහන සම්පූර්ණ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදිම ඔබ සැමට අවස්ථාව හිමි වෙනවා මෙම භාවනා මාර්ගය අවබෝධ කර ගැනීමේදී ඔබට ඇතිවෙන ගැටලු ස්වාමීන් වහන්සේ වෙත යොමු කිරීමට ඊට මත්තෙන් යම්කිසි කාර්යයකට තමයි යොමු වෙන්න ඉන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙම වර්ෂයේදී විද්‍යාපීඨය විසින් සිදු කරන බව පෙර වැඩසටහන වලදී ඔබ සියලු දෙනාටම දැනුවත් කරා. ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීම සහ මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වීමට මම ආරාධනා කර සිටිනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නන්ද බාලසූරිය මහතාට. තෙරුවන් සරණයි. නිසල චිත්ත භාවනා වැඩමුළුවේ තුන්වෙනි වැඩසටහන මේ වූ පූජ්‍ය ආචාර්ය වත්තේකම සුභාවි ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මෙම වැඩසටහනේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට පෙර ආතුරුව පොඩි මතක් කිරීමට විනාඩි කිහිපයක් ලබා ගැනීමට අවසර ස්වාමීන් වහන්සේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙවර විද්‍යාපීඨයට සංවිධානය කිරීමට තියෙන බව සියලු දෙනා දන්වා ඇති. මෙම කටයුත්ත සඳහා විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු අධ්‍යයන සහ අනධ්‍ය කාර්යමණ්ඩල සහභාගීත්වයෙන් විද්‍යාපීඨයේ බෞද්ධ සහෝදර සංගමය තමා මේක සංවිධානය කරන්නේ. විශේෂයෙන්ම ඒ දරුදරියන් තමා සංවිධානය කරන්නේ මෙම කඨින පින්කම. මෙම කඨින පින්කම නොවැම්බර් මාස 5 වෙනිදා හවස පිරිත් සජ්ජායනාවක් තියෙන විහාරස්ථානයේ සහ 6 වෙනි සෙනසුරාදා පාන්දර මෙම කඨින චීවරය අපි වඩම්මන පන්සලට ඊට පසුව කඨින චීවරය පූජා කිරීම සහ දවල් හීල් දානින් මෙම වැඩසටහන නිමා වෙනවා. මේ සඳහා අපි විශේෂයෙන්ම කොවිඩ් සෞඛ්‍ය තත්ත්ව යටතේ තමා මේ වැඩසටහන අපිට පවත්වන්න සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා සියලු දෙනාගේම සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා. භෞතිකව සහභාගී වෙන්න බැරුණත් ඔබ සියලු දෙනාගේ සහභාගීත්වය ඉතා අගයකට සලකනවා. මේ සඳහා අපි එන සතියේ බොහෝ දුරට අපි විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය අංශක සාකච්ඡා කරනවා. අපිට මේ සෞඛ්‍ය තත්ත්ව යටතේ කී දෙනෙක් මේ කටයුතු සහභාගී වෙන්න පුළුවන්ද කියලා. දැනට මෙම වැඩසටහන සෑම විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ දෙපාර්තමේන්තු දෙකක් මාර්ගයෙන් අපි ඔක්තෝබර් 1 වෙනිදා නැවත ගිලන්පස පූජාව සහ ධර්ම දේශනාව හැම සතියෙම පවත්වන මේ ඉදිරි සතිය 4 තුල දෙපාර්තමේන්තු 8 දෙපාර්තමේන්තු 2 බැගින් ඉදිරි මාසයේ තුල ඔක්තෝබර් මාසයේ සහ නොවැම්බර් 1 වෙනි මාසයේ මෙම ගිලන්පස පූජා සහ ධර්ම දේශනාව පවත්වනවා. ඒ සඳහා සියලු දෙනාටම සහභාගී වෙන ලෙස ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. ඔබතුමාන්ට බොහොම ස්තුතියි. දැන් ඔබ සියලු දෙනාට අවස්ථාව ලැබෙනවා ස්වාමීන් වහන්සේ වෙත ඔබට මේ පැන නැගුණු ගැටලු निराකරණය කර ගැනීමට. කාල වේලාව ඉතාමත් සීමිතයි. ඒ නිසා හැකි ඉක්මනින් ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේට. ඔබට පුළුවන් තමන්ගේ මයික් එක අන්මියුට් කර හෝ Zoom chat box එක භාවිතා කර ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගැටලුවක් තියෙනවා භාවනා කරද්දී හිත වෙන තැන්වල අනේක වළක්වා ගන්නේ කොහොමද? හා ඒක නම් පුතේ දුවේ ඒක ඒ කියන්නේ මේක පුරුදු කරලම තමයි කරගන්න වෙන්නේ. මේ හිත එක තැනක තියෙන්න නෙමෙයි අපි පුරුදු කරලා තියෙන්නේ. මේ හිත කොහේ හරි එක එක අරමුණු වල විසිරවන්නම එක එක දේවල් හිතන්නම තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි මේ භාවනා වැඩසටහනදී කරන්නේ මොකද්ද? මේ දුවන එක නතර කරන එක තමයි මේ වැඩේ තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අර හිත හැම තැනකම එක එක අරමුණු වල දුවන එක අපි මොකද කරන්නේ? මෙන්න මේ බොහොම පොඩි තැනකට සීමා කරනවා. එතකොට මේක එකපාරට වෙන්නේ නැහැ. මේකට තමයි පුරුදු වෙන්න ඕනේ. නොයෙකුත් ඒවා හිතේ මම කිව්වේ සමහර වෙලාවට හරි පුදුමයි හිත. මොන වෙලාවකට හොඳ දේවල් හිතනවා. මේ භාවනා කරන්න ගිහිල්ලත් හොඳ දේවල් හිතනවා. දැන් අපි හිතමුකෝ ඔන්න දැන් කටින පිංකම ගැන හිතනවා. කාට හරි උදව් කරන්න ඕන ගැන හිතනවා. සමහරට ඒකේ අනිත් පැත්තත් හිතනවා. තරහ එන ඒවත් තියෙයි. කාට හරි බනි සමහරට මටම බනින්න ඇති. මම දන්නේ කී දිනේ මට බනිනවද කියලා. මොකද මේ හිත හැම තමයි. එතකොට මොකද වෙන්නේ? දැන් අපි නරක දේවල් ගැන හිතා හිටියත් ඒකත් භාවනාවට බාධාවක්. අපි හිතමුකෝ අපි පිංකම් ගැන හිතා ඉන්නවා කියලා. ඉතින් ඒකත් භාවනා වෙලාවට ඒක අනවශ්‍යයි. භාවනා වෙලාවට ඒක නෙවෙයි කරන්න ඕනේ. භාවනා වෙලාවට මේ සඳහා සම්පූර්ණ මහන්සිය යොදන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රශ්නේ අහපු දුව වෙන්න ඕනේ. ඒ දුවට කියන දුවේ මේ හිත පුරුදු කරගන්න එක තමයි අපිට දැන් කරන්නට තියෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? දැන් මේ කියලා දුන්න ක්‍රමවේදයට කාලයක් පුරුදු කිරීම නම් සිද්ධ වෙනවා. නැත්නම් එක සැරේ එකපාර නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ කවුරු හරි එක සැරේ මේක කරගත්තා නම් කරුණාකරලා අපිට කියන්න අතිශයින්ම වටින කෙනෙක් බවට පත් වෙනවා ඒගොල්ලෝ. මොකද මේ කට්ටිය හොයාගන්න අමාරුයි. අපි උනත් මුල් කාලවල පුරුදු වෙනකොට මොකද වෙන්නේ? අපිට ඉස්සෙල්ලාම දැන් ඕගොල්ලන්ට නම් විනාඩි 5ක්වත් අපි පුරුදු කරනකොට අපිට දුන්නේ විනාඩි 2යි අපේ ගුරුවරු. ওই විනාඩි 2 අපිට ඉඳගෙන ඉන්න බෑ. එහෙ රිදෙනවා මෙහෙ රිදෙනවා හිත දුවනවා. ඉතින් අපි S2 පියාගෙන හිතනවා දැන් ඉවරයි කියලා. අනේ මොකද වෙන්නේ? S2 කරලා බලනකොට විනාඩියක් වගේ ඉවර වෙන්නේ. හරි විනාඩියයි ගිහිල්ලා තියෙන්නේ. විනාඩි 2ක්වත් අපිට ඉඳගෙන ඉන්න බෑ මේ කාලවලදී. එහෙම තමයි. අන්තිමට මොකද වෙන්නේ? ඉතින් එහෙම තමයි පුරුදු කරගෙන ඉන්නේ. ඊට පස්සේ විනාඩි 2 5 10 12 15 20 පැය භාගෙ ඔහොම තමයි ටික පුරුදු කරගෙන ආවේ. එක සැරේ ඒ දේවල් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. බොහෝම ඉවසීමෙන් මේ කියලා දෙන ක්‍රම අසුරු කරගෙන පුරුදු කරන එක තමයි ඔයගොල්ලන්ට කරන්නට තියෙන ලොකුම කාරණාව. ඉතින් මම හිතනවා ඒක ප්‍රමාණවත් නැති කියලා ඒ උත්තරේ. තව ප්‍රශ්න තිබේද? ඔබට ඇති වෙලා තියෙන ගැටලු හැකි ඉක්මනින් ස්වාමීන් වහන්සේට යොමු කරන්න. කැමති ප්‍රශ්නයක් අහන්න. මේ විවෘතයි. ඒ වගේ කටින් අහන්න බැරි නම් මේක chat කරලා chat box එකේ දාන්න. මේ දේශිත පුතා. ප්‍රශ්නයක් නැත්නම් අපි වැඩසටහන සම්පූර්ණ කරමු. ඒ වගේ නේ. මෙහෙමයි ප්‍රශ්න නැති වෙන්නේ ප්‍රශ්න අහන්නේ දෙගොල්ලක්. එකක් තමයි හොඳටම තේරිච්ච කට්ටියත් ප්‍රශ්න අහන්නේ. මොනවත් තේරුම් නැති කට්ටියත් ප්‍රශ්න අහන්නේ. හරි? තව කට්ටිය ඉන්නවා හිතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇහුවොත් මෝඩ ප්‍රශ්නයක් වෙයිද කියලා ප්‍රශ්න අහන්නේ නැති කට්ටියත් ඉන්නවා. සමහර ලාවට කරගෙන යනකොට ප්‍රශ්නයක් එයිනේ. එතකොට අහනවා කියන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ මොන වුණත් ඉතින් ගැටලුවක් නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අද වැඩසටහන YouTube channel එකට දාන්න පුළුවන්ද කියලා අපි ඒක අහලා බලමු නේද? බුද්ධීන් පුතත් එක්කත් අපි කතා කරමුකෝ. ඒක අපි හිමීට කතා කරමු. නෑ ස්වාමීන් වහන්සේ. ඔබට ඇති වෙලා තියෙන ගැටලු මේ හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ
ගොඩක් අයට ගැටලුවක් තියෙන නැතුව ඇති. නැති වෙන්නේ. හරි හොඳයි. එසේනම් පුංචි දැනුවත් කිරීමක් තියෙනවා ඔබ සැමට. ඔබට යම් කිසි වෙලාවක ගැටලුවක් ඇති වුණොත් එහෙම විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයට සමයන ස්වාමීන් වහන්සේ ගැටලුවක් තියෙනවා භාවනා කිරීම වැඩි වුණොත් මොනවද වෙන්නේ? භාවනාව කිරීම වැඩි වුණොත් වැඩි වුණොත් කියලා කියන දැන් හරියට කරනවා නම් භාවනාවේ වැඩිවීමේ ප්‍රශ්නයක් නැහැ. අපි තුමු කෙනෙක් හරියට කරනවා දිගින් දිගටම හරියට කරගෙන යනවා. ඔන්න හිත චුට්ට හැදෙනවනේ. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි වැරදි විදිහට අල්ලගත්තොත් නම් වැරදි විදිහට මේක කරගත්තොත් නම් ප්‍රශ්නෙන්න පුළුවන්. ඒ කියලා දීපු ක්‍රම එකක් සමහරවිට ඒක තේරුම් ගත්ත වෙනස් විදිහකට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක කරන ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. දැන් වැරදි විදිහකට කරන භාවනාව නම් දීර්ඝ කාලයක් කරොත් එහෙම අන්න ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපේ හිතේ හැමෝගෙම තියෙනවා හොඳ දේ කරන්න. දැන් ඔයගොල්ලෝගේ හිතවල මං හිතන්නේ නරකක් කරන්න ඕනේ කියලා. කවුරුත් මං හිතන්නේ එහෙම හැම වෙලාවෙම හිත ඇති කියලා. සමහරවිට තරහට කාගෙන හරි නරකක් හිතනවා වෙන්න පුළුවන්. නමුත් මේ පලිගන්න, වද දෙන්න, මිනිස්සු ඝාතනය කරන්න, හොරකම් කරන්න එහෙම හිතා ඉන්නේ නැහැ. හැබැයි වැරදි ක්‍රමවේදයක් පුරුදු වුණොත් මොකද වෙන්නේ? Tamanටත් නොතේරීම ඒක සිද්ධ වෙන ගති තියෙනවා. ඒක නිසා භාවනා කරන එක වැඩි වුණොත් හොඳට හරියට නම් කරන්නේ ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. බොහෝම හොඳ ප්‍රතිඵල ලබලා දෙනවා. භාවනාව වැඩි වෙන තරමට හොඳයි. හොඳ ප්‍රතිඵල අරන් දෙයි. බොහෝම හිත සංසුන් වෙලා ප්‍රශ්න ආවත් ප්‍රශ්න එන එකත් අඩු වෙනවා. එන ප්‍රශ්නෙටත් බොහෝම ඉක්මනට විසඳුමක් හොයාගන්න පුළුවන්. විසඳුමක් නැති ප්‍රශ්න බොහෝම ඉක්මනට අතහැර ගන්න පුළුවන්කම තියෙනවා. හරි නේද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ Taman තනියෙන් හුරු වෙද්දි ගැඹුරු හුස්ම ගන්න එක කරන්නේ නැතුව ආනාපානසති භාවනාව පමණක් කරන්නද කියලා. කැමති විදිහක්. ඒ කියන්නේ දැන් ඔන්න මේ ආනාපාන සතියට ඉස්සල්ලාම යන්න මොකද අපි ගැඹුරු හුස්ම අඳුන්වලා දෙන්නේ මූලික පියවරක් විදිහට විතරයි. පස්සේ මේක අපි අතාරිනවා. මේ ආනාපාන සතියට එකපාරට එන්න අමාරුකම් තියෙනවාමයි. නොතිබ්බොත් හරි පුදුමයි. ඒ ආනාපාන සතියට එන්න ලෑස්ති වෙනකොට ආනාපාන සතියට එන්න තමයි අපි මේ ගැඹුරු හුස්ම චූටි කාලයක් පුරුදු කරන්නේ. එතකොට කාට හරි ආනාපාන සතියේදී හිත තියාගන්න පුළුවන් නම් හිත බොහොම හොඳට සංසුන් වෙනවා නම් ආයි ගැඹුරු හුස්මෙන් ඇති වැඩක් නැහැ. ටක් ගාලා මේකට එන්න පුළුවන්. එහෙම නැති කට්ටිය මොකද වෙන්නේ? අතුරු මැද තියෙන පියවරක් හැටියට ගැඹුරු හුස්ම ටික වෙලාවක් පුරුදු කරලා ඒකෙන් පොඩ්ඩක් හිත පරිපාලනයකට අරගෙන ඊට පස්සේ ආනාපාන සතියට එන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ ගැටලු සංඛ්‍යාවක් අපිට ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ හුස්ම ගැනීමේ වේගය පවත්වා ගන්නේ කොහොමද කියලා? වේගය පවත්වා ගැනීමක් අපි කරන්නේ නැහැ. මේ කියන්නේ තමන්ගේ වේගය තමන්ගේ හිතේ තියෙන ස්වභාවය අනුව තීරණය වෙනවා. අපි වේගය පාලනය කරන්න ඕනේ නැහැ. හුස්ම ගන්න ඇතුළට එන එක පිට වෙන එක සමහර ලාවට ඕගොල්ලන්ට තේරෙයි වෙලාවකට හයියෙන් හුස්ම ගන්න. සමහර තියෙනවා එහෙම හයියෙන් හුස්ම ගන්න නැති අවස්ථා. ගැටලුවක් නැහැ. අපිට කරන්න තියෙන්නේ හුස්මේ වේගය කිසිම පවත්වා ගැනීමක් පාලනයක් කරන්නේ ස්වභාවිකව ඉඩ දෙන්න. ඒ ස්වභාවිකව ඉඩ දෙන හුස්ම ඇතුළට එන එක පිට වෙන එක ගැන සිහිය වැඩෙන්න තමන්ගේ හිත සංසුන් වෙන්න හිතේ වේගය හුස්ම වේගය තමන්ටම පාලනය වේ. ඒක වෙන්න ඉඩ දෙන්න. මේකයි පින්වත් දුවේ පුතේ කාරණා. හිත වඩනවා කියලා කියන්නේ බලෙන් හදාගන්න එකක් නෙවෙයි. දැන් අපි ගමුකෝ මේ කවුරු හරි අලුත ඉපදිච්ච බබෙක්ව ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ ඒගොල්ලොන්ට කිරි දෙනවා, වතුර දෙනවා, ඊට පස්සේ කණ්ඩ දෙනවා. දීලා මොකද කරන්නේ? දැන් ඔයගොල්ලෝ කවදා හරි දැකලා තියෙනවද බබෙක්ට කිරි පොවල? බබෙක්ට කණ්ඩ දීලා එයාගේ අතින් අදිනවද? මේ ළමයා දිග නේ ලොකු වෙන්න ඕනේ. කකුල් දෙකෙන් අදිනවද? මේ ළමයා උස යන්න ඕනේ. බෙල්ලෙන් අදිනවද? මේ ළමයා ලොකු වෙන්න ඕනේ. එහෙම කරන්නේ නැහැ නේ. කණ්ඩ දීලා මොකද කරන්නේ? ඒ ළමයාට වැඩෙන්න ඉඩ අරිනවා. අපි කරන්නේ කණ්ඩ දෙන එක සහ අනතුරු වලින් වළක්වා ගන්න එක විතරයි. වැඩෙන එක ඒ බබාගේ වැඩ.
මේ හිතෙත් එහෙම තමයි. අපි මොනවද බලෙන් ඇදලා පැදලා බලෙන් හිර කරගන්නේ. අපි ක්‍රමවේදය අනුගමනය කරනවා. හිතට වැඩෙන්න අපි හිමීට ඉඩ දෙනවා. ඕක තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තවත් ගැටලුවක් වම් වෙලා තියෙනවා. භාවනා කරද්දී සාමාන්‍යයෙන් කොච්චර වේලාවක් කරන්න සුදුසුද? හා ඔයගොල්ලන්ට පුළුවන් නම් කාට හරි පුළුවන් නම් අඩුම ගානේ විනාඩි 12ක් හරිම හොඳයි. විනාඩි 15ක් බොහොම හොඳයි. විනාඩි 20ක් තවත් හොඳයි. හැබැයි ආරම්භක කට්ටිය විනාඩි පැය භාගයකට වඩා යන්න කියලා කියන්නේ නැහැ. ආරම්භක කෙනෙක් ඉන්නවනේ. පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නව නම් දීර්ඝ කාලයක් පැයක් එකමාරක් වුණත් ඉන්න. හැබැයි පුරුදු කට්ටිය විතරක්. ඊට මෙහායි උපරිම කාලය විනාඩි 30කට තියාගන්න අනික් කට්ටිය විනාඩි 12ක් 15ක් වගේ හරි හොඳයි. විනාඩි 5ක් 10ක් අපි ඉස්සලාම කියලා දෙනකොට විතරයි කරන්නේ. මොකද මේ ඒකට වෙලාව ගන්න එක නැතුව අපි ටිකක් ඒක ඒ විනාඩි 5 විතරයි කරන්නේ. නමුත් තනියම කරනකොට බලන්න විනාඩි 10ක් හරි ඊට වඩා චුට්ටක් වැඩිපුර කරන්න පුළුවන් නම් හරිමම හොඳයි. දැන් ඕගොල්ලෝ පැවිදි වෙලා නම් ඉන්න ඔන්න විනාඩි 2 ඉඳලා පටන් අරන් මොකද ඉතින් වෙන වැඩක් නැහැනේ. වෙන වැඩ අඩුයිනේ. එතකොට මේ භාවනා මාර්ගය පුරුදු කරන්න චුට්ට දවස පුරාම පුරුදු කරන්න විනාඩි 2 ඉඳලා පටන් ගන්නවා තමයි. හැබැයි ඉතින් ඕගොල්ලන්ට එහෙම බෑ. නමුත් ගන්න වෙලාව පුළුවන් තරම් විනාඩි 10ක් වත් 10ක් 12ක් අඩුම වශයෙන් කරන්න බලන්න. ඊට වඩා වැඩි වෙන තරමට හොඳයි. හැබැයි කාට හරි විනාඩි 10ක් ගන්න බැරි නම් විනාඩි 5ක් වුණත් කමන්නේ. නමුත් මම හිතනවා විනාඩි 10ක් තමන්ගේ පැය 24න් විනාඩි 10ක් විනාඩි 12ක් ගන්න එක අමාරු නෑ. ඔයගොල්ලෝ සමහරවිට YouTube එකේ සමහරවිට ඊට වඩා දිග වීඩියෝස් බලනවා. සින්දු 2-3ක වෙලාවනේ ඔය. ප්‍රශ්නයක් නෑ පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තව එක් ගැටලුවක් පමණක් තිබෙනවා. කේන්ති ගන්න එක වළක්වා ගන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් නේ. තරහ යන්නේ අඩු කරගන්නේ කොහොමද කියන එක නේද? ඔකට ඉතින් හරි දීර්ඝ උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. ඇත්තටම මේ දැන් තරහා කියන එක අපි හිතේ හට ගන්නවා. අපිට ඉතින් තරහ එන්න හේතුත් අපි බලන්න එපා නේ. ආයේ වෙන අනික් ලෝකයේ තියෙන ඒවා විග්‍රහ කරගන්න නැතුව. මගේ හිතට තරහක් එන්නේ ගොඩක් වෙලාවට මට ඕන විදිහට දේවල් නැතිකොට නෙනේ. නේද? මට මොනවා හරි දෙයක් ඕන වෙනවා. ඒ දේ නැතිකොට මට තරහ එනවා. දැන් මොකද කරන්නේ? දැන් අපි ගොඩක් වෙලාවට එක්කෝ තමන් පිළිබඳව තමන්ට තරහක්. එක්කෝ අනුන් පිළිබඳව තමන්ට තරහක් එනවා. කොහොම හරි කරන්නේ මොකද්ද? හිත මොන ද්වේෂයක් තරහක් ගැටීමක් ඇති වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේකත් එක්ක ඉන්න බෑ. දැන් තරහ එන එක පුතේ ඉස්සල්ලාම තරහ එන එක වළක්වා ගන්න අපි උත්සාහ කරනවට වඩා මොකද මේ එන එක වළක්වන්න එකපාරට තින් කරන්න ඒ කියන්නේ ඒක නවත්තන්න අමාරුයි. තරහ ආපු වෙලාවක ඉස්සෙල්ලාම දැනගන්නකො මේ මට දැන් මේ තරහක් ඇවිල්ලා ඉන්නේ කියන එක. මේ තරහක් ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් ගන්නවත් එක්ක මොකද කරන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ පුතේ තරහ එන එක නෙවෙයි. මේ තරහට ප්‍රතික්‍රියා කරන එක. ඕක තමයි තියෙන නරකම වැඩි. මොකද තරහ එන එක සම්පූර්ණයෙන්ම නතර වෙන්නේ අනාගාමී කියන ඵලයට ආපු උත්තමයන්ට. ඒ උත්තමයන්ට තරහ එන්නෙම නැහැ. හරිද? තරහක් එන්නේ නැහැ. ඒ මට්ටමට යන්න භාවනාවේ සෑහෙන දියුණුවක් වෙන්න ඕනේ. දැන් අපිට ඒ මට්ටම් නෙවෙයිනේ අපි ඉන්නේ. අපි සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය විදිහට ඉන්නකොට මොකද වෙන්නේ? තරහ එනවා නොඑක් කාරණා නිසා. අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? තරහ හිතට එයි. කලබල වෙන්න එපා. තරහ ආපුහාම තරහ ආවයි කියලා දැනගෙන ඒකට ප්‍රතික්‍රියා කරන්න නැතුව ඉන්නකො. කෑ ගහන්න නැතුව ඉන්නකො. බඩු පොලේ ගහන්න නැතුව ඉන්නකො. නණ්ඩු කරන්න නැතුව ඉන්නකො. තරහ ආපු බව හොඳට තේරුම් ගන්න මට දැන් මේ තරහක් ඇවිල්ලා තියෙනවා. මේ බලන්න මේ තරහේ ස්වභාවය කියන එක පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන ඒවට ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්නකො ටික වෙලාවක්. ඕම ඔය එන තරහ හිමීට නැති වෙනවා. මොකද මේ සිතුවිලි අනිත්‍ය ස්වභාවයෙන්නේ තියෙන්නේ. සිතුවිලි කවදාවත් ස්ථිර නෑ. මේක හැම වෙලාවෙම තියෙන සිතක් නෑ. ඔය තරහ එනවා, තියෙනවා. ඔය තරහ නැති වෙනවා. ඔන්න ඔය නැති වෙන කාලය දක්වාම, නැති වෙන තැන දක්වාම තියෙන ටිකේ ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැති තරමට තමයි ඒ තරහ අපිට කරදරයක් වෙන්නේ නැති.
ඒක නිසා හිතන්නේ මහේෂ දුව නේද? ඒ තරහ එන එක පාට නවත්තන්න අපිට බෑ. ඒකට ගොඩාක් භාවනා කරලා ගොඩාක් හිත හදා ගන්න ඕනේ. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා තරහත් එක්ක ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ඉන්න. පොඩ්ඩක් කෑ ගහන්න නැතුව නිශ්ශබ්ද ඇස් දෙක පියාගෙන තමන්ගේ හිතේ ගොඩනැගිලා තියෙන තරහ දිහා හොඳට සිහියෙන් බලාගෙන හිටියොත් තේරෙනවා මේ තරහ ඇවිල්ලා ඔය තිබිලා ක්‍රියාත්මක වෙලා නැති වෙලා යනවා කියන එක. ඒක නිසා ප්‍රතික්‍රියා දක්වන්න නැතුව හිටියනම් හරි. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මට අමාරු දෙයක් හිතද්දි නිදිමත ගතියක් එනවා. ඒක වළක්වා ගන්නේ කොහොමද? මොකක්ද අපෝ කියනකෝ? ස්වාමීන් වහන්සේ මේ ඇයට අමාරු දෙයක් හිතද්දි නිදිමත ගතියක් එනවලු. ඒ වළක්වා ගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අමාරු ගණිත ගැටලුවක් වගේ හිතද්දි ගණිත ගැටලුවක් සම්බන්ධයෙන් හිතද්දි නිදිමත ගතියක් එනවලු. ඒ වළක්වා ගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් ගොඩක් වෙලාවට ගණිත ගැටලුවක් හරි ඕන එකට නිදිමත ගතිය ආපුවාම ඕක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අපේ මුගලන් මහා ස්වාමීන් වහන්සේ. එතකොට මුගලන් ස්වාමීන් වහන්සේ රහත් වෙලා නේ. මුගලන් ස්වාමීන් වහන්සේ භාවනා කරනවා රහත් වෙන්න. සුන්සුමාරගිරි කියලා මේ පර්වතයක් ගාව ඉන්නේ. එතකොට කියනවා මොකද්ද මේ ස්වාමීන් වහන්සේට නිදිමත එනවා හරියට. මේ භාවනා කරන්න අමාරුයි ඒ වෙලාවේ. ඒ භාවනා කරන වෙලාව හරි නිදිමතයි. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක දැකලා එතනට වඩින්නවා. වැඩිලා කියනවා මොග්ගල්ලාන නිදිමතයි නේද කියලා. ඊට පස්සේ කියනවා එහෙමයි ස්වාමීනි කියලා කියනවා මේ නිදිමත අයින් කරගන්න ක්‍රමවේදය. එතකොට පළවෙනිම එක තමයි කියන මොකද? තමන්ට යම්කිසි නිදිමත ගතියක් එනවා නම් ඉස්සල්ලාම දැන් අපි හිතමුකෝ ඒ නිදිමත ගතියේ එන්න යෙදිච්ච කාරණාව පොඩ්ඩක් සිහි කරන එක නවත්තන්න කියනවා. දැන් ඕගොල්ලන්ට ගණිත ගැටලුව එනකොට නිදිමත නම් එන්නේ ඒ නිදිමත Tamanට දරා ගන්න බැරි නම් දැන් ගණිත ගැටලුව එනකොටම නිදිමත ආපු ගාම ඒක හිතන එක නතර කරන්න නෙවෙයි. Tamanට ඒ ගණිත ගැටලුව විසඳ ගන්නත් ඕනේ නම් ගණිත ගැටලුවනේ මොන හරි ගැටලුවක් කියමුකෝ. නමුත් මේ ගණිත ගැටලුව හරි ඒ ගැටලුව මූලික කරගෙන නිදිමත එන්නේ. පොඩ්ඩක් ඒ සිතුවිල්ල පොඩ්ඩක් පැත්තකින්. ඒක ගැන වැඩි නොකර නැතු පොඩ්ඩක් වෙනස් කරගන්න වැඩි. ඒ කියන්නේ වෙන මොන හරි චූටි වැඩක යෙදෙන්නකෝ. ඊට පස්සේ ආපහු එන්නකෝ නිදිමත දුරු වුණාම නිදිමත පොඩ්ඩක් අයින් වුණාම එන්නකෝ. එහෙම නැත්නම් පොඩ්ඩක් නැගිටින්නකෝ. නැගිටලා පොඩ්ඩක් එහාට මෙහාට යන්නකෝ. පොඩ්ඩක් වතුර ටිකක් බොන්නකෝ. ඊට පස්සේ ආපහු අර නිදිමත ගතිය දුරු වෙනකොට ආපහු ගන්න ඒ ප්‍රශ්නේ. ආයි නිදිමත නම් එන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ බොහොම බරපතලයි නමන්න. හරි. ඉතින් පුළුවන් තරම් බලන්න ඒ නිදිමත ගතිය එනකොට ඒ ඉඳගෙන ඉන්න තැනකින් පොඩ්ඩක් නැගිටලා චුට්ටක් එහාට මෙහෙට ගිහලා වතුර ටිකක් බීලා මෙහෙම නැත්නම් මොන හොදගෙන එන්න. ඒ විදිහට පොඩි පොඩි ක්‍රියාකාරකමක් කරන්න. නැත්තම් මොකද මේ ප්‍රශ්නේ ගැන හිතන්න නිදිමත වැඩි වෙනවනම් ඔය එතන තියෙන පුතේ අපි හිතමු ගණිත ගැටලුවක් වගේ එකක් නම් ගොඩක් වෙලාවට එන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ විසඳන්න බෑයි කියලා හිතන එක. ඒකත් එක්ක එන කම්මැලිකමකුයි අපිට එන්නේ. අනේ මේක ඕගොල්ලන්ට විතරක් නෙවෙයි අපිටත් තියෙනවා සමහර ඒවා. හිතලා කල්පනා කරනකොට හරිය නිදිමතයි. හැබැයි හිත බොහොම පිනා යන දෙයක් මොකක් හරි තිබ්බනම් මොකද වෙන්නේ? නිදිමත පැත්ත පලාතේ නැහැ. හරි. ඉතින් අර අත්‍යවශ්‍ය දෙයට තමයි අපිට බොහොම හොඳට වැදගත්ම දේවල් වලට නිදිමත එනවා. අපි ගාව පොඩි පොඩි කම්මැලිකම් තියෙනවා. ඉතින් අපි ඒ කම්මැලිකම් දුරු කරගන්නට ඕනේ. ඉතින් අර හොඳම දේ තමයි නිදිමත එනකොට එහෙම ගැටලුවක් ආවනම් ගැටලුවකදී නිදිමත එනකොට පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා පොඩ්ඩක් නැගිටලා වතුර එකක් බීලා චුට්ටක් ඒ නිදිමත දුරු කරගෙන ආපහු ඇවිල්ලා ඒක පටන් අරගෙන කරගෙන යන්න. ඉතින් නැතිම නම් නේ නිදිමතම නම් එන්නේ. මේක හැබැයි අන්තිමටම තියෙන්නේ ඈ. මේ දේශනාවේ පියවර 7ක් තියෙනවා. මේ 7 මම කියන්නේ නෑ. මේ බැරිම නම් මේ පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න. හැබැයි ඕක පළවෙනියටම කරන්න එපා. අපේ කටියට පොඩ්ඩක් නිදා ගන්න කිව්වම මොකද වෙන්නේ? ඕක තමයි පළවෙනියටම කරන්නේ. හරි. නිදිමත ආපු ගමන් යනවා ඇඳට. ඒක කරන්න එපා. පුළුවන් තරම් නිදිමත දුරු කරගන්න මහන්සි වෙන්න. ස්වාමීන් වහන්සේ
තව අවසාන ප්‍රශ්න දෙක වෙත යොමු ස්වාමීන් වහන්සේ. ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරලා තිනවා. Dear Venerable Sir, this is regarding the deep breathing exercise. Should we breathe continuously or should there be an interval between two deep breaths? පොඩි වෙලාවක් ගන්න. මේක නිර්මාල් නේද? නිර්මාල් මේ කියන්නේ අපි හිතමුකෝ එක හුස්මක් අරන් පිට කරලා ඊට පස්සේ තමන්ට ගැටලුවක් ඒ කියන්නේ එතන පොඩි ඕනනම් පොඩි ગેප් එකක් තියාගන්න ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ගත්තරම් පිට කරපු ගාම එකපාරට ගන්න ඕනේ නැහැ. පිට කරලා ඕනනම් පොඩි ગેප් එකක් තියාගන්න තප්පර 2-3ක ඊට පස්සේ ඒක අරගෙන ඊට පස්සේ තප්පර 2-3ක් ඉඳලා ආපහු ඊළඟ එක ගන්න. කන්ටිනියස්ලි එක ගන්න උවමනාවක් මේ නැහැ. කන්ටිනියස්ලි කරන්න ගියොත් සමහරවිට වෙහෙසටපත් වෙන. ඒ කියන්නේ පිට වෙච්ච ගාමයක් වට ගාලා අදින්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ඔක්කොම ආයෙ ටිකක් වෙහෙසටපත් වෙනවා. ඒක නිසා අර ඒ බ්‍රෙත්ස් දෙකක් අතර පොඩි ඉන්ටර්වල් එකක් පොඩි ગેප් එකක් තියාගන්න එක හොඳයි. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නයත් යොමු. ස්වාමීන් වහන්සේ මම කලින් ආනාපානසති භාවනාව කරලා නවත්තපු කෙනෙක්. මට ටික වෙලාවක් භාවනා කරාම මගේ ශරීරයේ නොදැනෙන බවට පත් වුණා වගේ දැනුණා. ඒ නිසා මට බයක් ඇති වුණා. මම මේ කොහෙද ඉන්නේ මට මෙතනින් නැගිට ගන්න බැරි වේද කවුරුත් මාව නැගිටවන්න නැති වේද කියලා. ඒ බයට මම භාවනාව නැවතුවා. මේකට විසඳුමක් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. අනේ නෑ බය වෙන්න එපා. මෙහෙමයි. බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ හුස්ම තියෙන තාක්කල් මැරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට තේරෙනවා නම් හුස්ම ඇතුළට එනවා හුස්ම පිට වෙනවා කියලා තීරෙනවා නම් බය වෙන්න එපා. කවුරුත් ඇඟ ගෙනිහිල්ලත් නැහැ. හරිද? ඒක කරගෙන යන්න. අතාරින්න එපා. ඒ ශරීරය දැනෙන්නේ නැහැ වගේ කියලා තේරෙනවා. ගොඩක් වෙලාවට මේ භාවනාව කරගෙන යනකොට හිත සංසුන් වෙන්න මොකද වෙන්නේ? ශරීරයේ තියෙනවද නැද්ද කියන මට්ටම් එන්න පුළුවන්. ඒවා ටිකක් හොඳ මට්ටම්. හුස්ම විතරක් දැනෙනවා ශරීරයේ වෙන ඒවා දැනෙන්නේ නැහැ. අනේ ඒ වෙලාවට බය වෙන්න එපා. මේ මොකද හුස්ම එනවනේ ඇතුළට. හුස්ම පිට වෙනවා. ඔන්න සමහර කෙනෙකුට අත්දැකීම් වෙනවා මොකද්ද? භාවනා කරගෙන යනකොට හුස්ම තේරෙන්නේ නැති අවස්ථාවල් එනවා. මොකද හුස්ම එන්නේ බොහොම සියුම් වෙලා මොකද වෙන්නේ? හුස්ම තියෙනවද නැද්ද කියලා සමහර වෙලාවට මේ නැති තරමට හුස්ම දැනෙන්නේ නැති අවස්ථා වෙනවා. මේකෙදිත් ගොඩක් කට්ටිය බය වෙනවා මොකද දැන් මේ මැරිලා මේ හුස්ම ගන්න නැහැ කියලා හිතලා එකපාරට ගාලා ඇදලා හුස්ම ගන්න බලනවා. බය වෙන්න එපා. මේ එහෙම මැරෙන්නේ නැහැ. හරි? මේ මොකද අපිට තව දුක් විඳින්න තියෙනවනේ. ඒ නිසා බය වෙන්න එපා. ඕක මේ එහෙම මැරෙන්නේවත් නැහැ. බය වෙන්න එපා. භාවනාව කරගෙන යන්න. හිත ගැස්සෙනවා නම් හිත බය වෙනවා නම් වගේ විතරක් අධිකව බය වෙනවා නම් පොඩ්ඩක් භාවනා කරන එක චුට්ටක් නතර කරන්න. ඒ වුණාට මම කියන්නේ බය වෙන්න එපා කියන එකයි. මොකද එහෙම මැරෙන්නේ නැහැ. මේ භාවනා කරන්න ගිහිල්ලා කවුරුත් මැරෙන්නෙත් නැහැ. මේ ශරීරය කවුරුත් අරගෙන යන්නෙත් නැහැ. ඔව් අපි දැන් බොහොම ප්‍රශ්න යොමු කරා ස්වාමීන් වහන්සේට. ඒ වගේම මම මතක් කරන්නට කැමතියි සියලු දෙනාටම අපි දැන් chat box එකේ යොමු කරා Google form එකක්. ඒකෙන් ඔයගලන්ට පුළුවන් ස්වාමීන් වහන්සේ වෙත අපිට අසන්න ඕන ප්‍රශ්න යොමු කරන්න. එතකොට අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ වෙත ඒක යොමු කරලා ඊළඟ වැඩසටහන් වලදී ඔබව දැනුවත් කරන්න. එසේනම් අද දිනේදීත් මේ උසුම් වැඩසටහන මෙහෙම වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම කියන්නට අවසරයි. ත්‍රිපිටක චර්යාභිදාන පූජ්‍ය ආචාර්ය වත්තේගම සුභාවි ස්වාමීන්ද්‍රයන් වහන්සේට විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමය වෙනුවෙන් මාගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. එසේනම් සියලු දෙනාම මාත් සමග එක්ව ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට එක්වෙමු. මේ රැස් කරගත්තා වූ සියලු පින් වලින් තව চিරාත් කාලයක් මේ දහම් කරුණු සියලු දෙනාම අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඕකාස වන්දාමි බන්තේ සුවපත් වේවා. මයා කතා පුන්නං සාමිනා අනුමෝදි තබ්බං සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං. සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්ත යේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ අමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ සුවපත් වේවා සැනසුමක් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා හැම දිනාටම තෙරුවන් සරණයි. මින් පසුව පෙරදින විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමය මෙතන ඉදිරියට සිදු කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි මේ සූදානම් වන්නේ. ඔක්තෝබර් මාස 7 වන දින පෙරදින විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා ඒ වගේම පරිගණක විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීතුමා මෙන්ම සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීතුමිය ඇතුළු විද්‍යාපීඨයේ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම විද්‍යාපීඨයේ සිසුන් එක්ව ඔක්තෝබර් මාස 7 වන දින හවස ගිලන්පස බුද්ධ පූජාවක් පවත්වන්නට යෙදෙන පෙරදින විශ්වවිද්‍යාලීය විහාරස්ථානයේ පවතින කොවිඩ් අසංගත තත්ත්වයක් එක්ක බොහෝ පිරිසක් සහභාගී වෙන්නේ නැහැ එම වැඩසටහන සඳහා. ඒ වගේම තව දැනුවත් කිරීමක් තියෙනවා. පෙරදින විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයක් කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ බෞද්ධ සංගමයත් එක්ව නිසල චිත්ත මනෝපදේශන වැඩසටහන් මාලාවේ 3 වන වැඩසටහන ඔක්තෝබර් මාස 24 වන දින ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක කැලුම් සෞම්‍යසිරි මහතාගේ සහභාගීත්වයෙන් පවත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නන්ද බාලසූරිය මහතා සඳහන් කළ පරිදිම පෙරදින විශ්වවිද්‍යාලයේ විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් මාස 5 යන දෙදින පුරා පැවැත්වෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමට දැනුවත් කර ඔබ සියලු දෙනාටම සහභාගී වෙන්න ආරාධනා කර සිටිනවා. පවතින කොවිඩ් අසංගත තත්ත්වයත් සමග ගොඩාක් පිරිස සහභාගී වෙන්න. ඒ වගේම එසේනම් අද දිනට මෙම නිසල චිත්ත භාවනා මාර්ගෝපදේශන වැඩසටහන අවසන් කිරීමටයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනා දන්නා පරිදි මෙම වැඩසටහන් මාලාව සති දෙකකට වරක් පැවැත්වෙනවා. එසේනම් මෙහි ඊළඟ වැඩසටහන එසේනම් 4 වන වැඩසටහන ඔක්තෝබර් මාස 19 වන අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි. එසේනම් ඔබ සියලු දෙනාට මෙම වැඩසටහන හා සම්බන්ධ වෙමින් ආරාධනා කරමින් අද දිනට මෙම වැඩසටහන නිමා කිරීමටයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාට සෙන්කඩගල ශ්‍රී දලදා සමිඳු සරණයි.